ආයුබෝවන් දුවලා පුතා සියලු දෙනාටම ICT පන්තියට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ආයුබෝවන් සර්. 6 ශ්‍රේණියේ අපේ ICT දූ දරුවන් අද මම හිතන්නේ ඒගොල්ලන්ගේ පාසල් වල පන්ති තියෙන නිසා දෝ දන්නේ මේ හරිම අඩුවෙන් තමයි සහභාගී වෙලා තියෙන්නේ. කවන්න කෙසේ වෙතත් පුතේ අපි මේ පවත්වන්නේ අපේ අවුරුදු සතියේ අපිට කරගන්න බැරුව ගියා එක දවසක්. ඉතින් ඒ වෙනුවට තමයි පුතේ මම අද පන්තිය දැමීමට තීරණය කරේ. ඉතින් කාල වේලාව ගොඩක් යන හින්දා අපේ දූ දරුවන්ගේ නම් සේරම මම කියන්නේ නැහැ. ඉතින් අපේ ගෲප් එකේ ඉන්න දැන් කට්ටිය දැනට ඉන්න කට්ටිය මට පේනවා. ඉතින් ඒ කට්ටියගේ නම් ටික විතරයි මම කියන්නේ. ඉතින් ඒ නම කියද්දි ඉන්නවා නම් ඉන්නවා කියලා කියන්න. ඔනෙත් මන්දිව් ඉන්නවා සර්. දිසඳු සෙහඳු ඉන්නවා සර්. හිමහංශ හැවොඩ ඉන්නවා සර්. කාවිඳු හිරන්‍යා කාවිඳු හිරන්‍යා ඉන්නවා සර්. ඒ වගේම සමාධි සංදීපනී ඉන්නවා සර්. හරි. හරි. ඉතින් අපේ අපිට පන්තියට සහභාගී වෙච්ච නැති දුවල පුතාලට අපි වීඩියෝ එක ලැබෙන්න සලස්වනවා. හරි. එහෙනම් අපි ගෙදර වැඩ වලින් පටන් ගමු. ඉතින් මම හිතනවා දුවල පුතාලට මම ගෙදර වැඩක් දුන්නා. අභ්‍යාස අංක 1 සිට 4 දක්වා අභ්‍යාස ටික කරන්න කියලා. ඉතින් දුවල පුතාලට කරන්න බැරි වෙච්ච දුවල පුතාලා ඉන්නවද මේ ගෲප් එකේ? අභ්‍යාස අංක ඔයගලන්ගේ පිටුවේ පිටු අංක 6 සහ 7 තියෙනවා. අභ්‍යාස අංක 1 සිට 4 දක්වා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අභ්‍යාස ටික කරන්න බැරි වෙච්ච දුවල පුතාලා ඉන්නවද? ඔක්කොම කරාද ඒක? ඔක්කොමල්ලාටම කරන්න පුළුවන් වුණාද? කරන්න අමතක වුණාද? ඇයි ළමයි? කරා සර්. හරි. කරා සර්. අපි ඒවා නිවැරදිද කියලා අපි බලමු. ඉතින් ඕගොල්ලන්ගේ රතු පෑනක් අතට ගන්න. ඉතින් උත්තර ටික අපි සාකච්ඡා කරද්දී පුතාලට පුළුවන් පුතාලගේ නිවැරදි උත්තර සපයලා තියෙනවා නම් රතු පෑනෙන් හරියක් දාගන්න. ඕගොල්ලන්ගේ උත්තරය වැරදි නම් කරුණාකරලා වැරද්දක් දාගෙන ඒ හරි උත්තරය රතු පෑනින්ම ලියා ගන්න. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති මොකද්ද මේ සර් බෝඩ් එකේ ලියලා තියෙන්නේ කියලා. කාට හරි එහෙම හිතුන්නේ නැද්ද? මොකද්ද මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ කියලා කාට හරි එහෙම හිතුන්නේ නැද්ද? නෑ. නිකන් මොකද්ද බැලුව බැලමට පේන්නේ? හිතා ගන්න බෑනේ සර්. හිතා ගන්න බෑ. මං චූටි උදව් ටිකක් කරන්නද මේ 8 වසරේ පාඩමක් ඈ? මේක දැනගන්න මකලා දාන්නද? ඕනේ නැහනේ. 8 වසරට තව කල් තියෙනවනේ මකලා දාන්න. ඈ? ඕන. මම හිතුවා මකලා දාන්න කියලා. මේ තියෙන්නේ පරිගණකයක්. හරිද? මේ පරිගණකයක් තියෙන්නේ. මේ තියෙන්නේ සිස්ටම් යුනිට් එක, මේ තියෙන්නේ මොනිටර් එක, මේ තියෙන්නේ කීබෝඩ් එක, මේ තියෙන්නේ මවුස් එක. දැන් පැහැදිලිද? ඒ පරිගණකයක් කියලා. ඔව් නම් ඔව් නෑ නන් නෑ. ඔව්. ඔව් සර්. මේ තියෙන ටීවී එක. හරිද? ඔය ටික පැහැදිලිද? ඔව් සර්. හරි. එතකොට ඕගොල්ලෝ හැමෝම මං හිතන්නේ පරිගණකයකින් පන්තියට සහභාගී වෙන කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් පරිගණකය සහ මෙන්න මේ සිස්ටම් යුනිට් එක අතර පුතේ කේබල් එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? පරිගණකය සහ සිස්ටම් යුනිට් එක අතර සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන් කේබල් එකක් තියෙනවා. ඉතින් මේ පරිගණකය සහ මේ මොනිටරය සහ සිස්ටම් යුනිට් එක අතර සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන් කේබල් වර්ග 3ක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ බලන්න.
මොනිටර් එකයි සිස්ටම් යුනිට් එකයි අතර කේබල් එකක් ගිහිල්ලා ඇති. වයර් එකක් ගිහිල්ලා ඇති. හරිද? මම මේ කිටියෙම කියන්නේ මේ මොනිටර් එකයි සිස්ටම් යුනිට් එකයි මෙන්න මෙහෙම සම්බන්ධ කරලා කේබල් එකක් ගිහිල්ලා ඇති. ඒ කේබල් වර්ග තුනක් තියෙනවා. පළවෙනි කේබල් එක තමයි VGA කේබල් එක. දෙවන කේබල් එක තමයි DVI HDMI. මේ තුනෙන් එකක් තියෙන්නට ඕනේ. ඉතින් හදිස්සියේවත් ඕගොල්ලන්ගේ පරිගණකේ මෙන්න මේ මොනිටර් එක එහෙම නැත්නම් සංදර්ශකය ක්‍රියා විරහිත වුණොත් අපිට පුළුවන් මේ සිස්ටම් යුනිට් එකයි මේ ටීවී එකයි අතර සම්බන්ධතාවයක් ඇති කරන්න. එතකොට මේ මොනිටර් එක වෙනුවට අපිට පුළුවන් ගෙදර ටීවී එක භාවිතා කරන්න. හදිසියවත් ඔයගොල්ලන්ගේ ගෙදර මොනිටර් එක පිච්චුනොත් එනතන් කැඩුනොත් අපිට පුළුවන් ගෙදර ටීවී එක මොනිටර් එකක් විදිහට භාවිතා කරන්න. එතකොට මෙන්න මේ ටීවී එකයි මෙන්න මේ සිස්ටම් යුනිට් එකයි අතර මං කියවනේ සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන් මෙන්න මේ වගේ වයර් එකකින් කියලා. අන්න ඒ වයර් එකට අපි කියනවා HDMI කේබල් එකක් කියලා. හරිද? ඉතින් දැනට ඉතින් බර වැඩි. මම මේ ඇදලා තිබ්බ හින්දා කිව්වේ. එහෙම ඒවත් කරන්න පුළුවන් ඈ. අපි ඉස්සරහා පන්ති වලට ගියාට පස්සේ ඉගෙන ගමු මේක. හරි. අභ්‍යාසංක එක පෙරලා ගන්න රතු පෑනක් අතට. අභ්‍යාසංක එක ඔයගලන්ගේ 6 වෙනි පිටුවේ රතු පෑනක් අතට ගන්න. අභ්‍යාසංක එක පොඩ්ඩක් ඉන්න පුතේ. හරි. සර් ඔව්. මට ගිය සතියේ එන්න බැරි වුණානේ. කවුද මේ? සමාධි. හරි. පුතා අපේ ඉල්ලගත්තද වීඩියෝ එක? නෑ සර්. හරි වීඩියෝ එක ඉල්ල ගන්න මෙසේජ් එකක් දාන්න WhatsApp group එකට. එතකොට ඔයාලට ඔයාගේ WhatsApp එකට වීඩියෝ එක හම්බෙයි. හා සර්. හරි. එන්න මම උත්තර ටික ඕගොල්ලොත් එක්කම ඉතාමත් පැහැදිලිවම නේද? තාක්ෂණයේ දිනුවනේ. ඉතින් මේ තාක්ෂණයෙන් තමයි අපි දැන් වැඩ කරන්න ඕන. හරි. එන්න මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. සර් මන් දැන් ඇඩුනේ. මොකද්ද පුතාගේ නම? නම මොකද්ද? තේජන තරුසාන්ද? හරි. ඉමල්ෂි සර් තේජන දැන් සහභාගී වුණේ. හරි. ලොග්ුනේ මම ඉමල්ෂි. හරි. හරි. ප්‍රශ්න අංක 1. පහත දැක්වෙන්නේ ඔබේ පරිගණක විද්‍යාගාරයේදී දක්නට ලැබෙන උපාංග වර්ග කිහිපයකි. එම උපාංග හඳුනාගෙන ඒවායේ නම් සඳහන් කරන්න. ඉංග්‍රීසි අක්ෂර A එකකින් පෙන්වන්නේ මොකද්ද? කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි කියන්න බලන්න මොකද්ද පෙන්වන්නේ? මේ ඉංග්‍රීසි අක්ෂර A එකෙන් පෙන්වන්නේ කුමක්ද? බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය. අන්න හරි. හරියක් දාගන්න ඒගොල්ලෝ. ලොකු හරියක් දාගන්න එපා. සාමාන්‍ය හරියක් දාගන්න. මේ පෙන්වන්නේ පුතේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය. ඉංග්‍රීසියෙන් අපි කියනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. ඉංග්‍රීසි වචනේ දාගන්න. මොකද මේක ඉතාමත් වැදගත්. හරි. ඉංග්‍රීසි වචනේත් ලියාගෙන නැත්නම් පුතාලා රතු පෑනෙන් හරි කමක් නැහැ ලියා ගන්න.
මේකට අපි සිංහලෙන් කියනවා බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය එහෙම නැත්නම් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. අපි ඉංග්‍රීසියෙන් කියනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. හරියට දාගන්න සිංහල හෝ ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා නම් හරියට දාගන්න. සිංහලෙන් විතරක් ලියලා තියෙනවා නම් ඒත් කමක් නැහැ හරියට දාගන්න ඉංග්‍රීසි වචනේත් ලියා ගන්න. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. ඉංග්‍රීසි අක්ෂර B එකෙන් දැක්වෙන්නේ කුමක්ද? මුද්‍රණයන්ට අන්න හරි. මුද්‍රණ යන්ත්‍රය කියලා කියනවා. එහෙම නැත්නම් මේකට අපි කියනවා printer කියලා. මුද්‍රණ යන්ත්‍රය එහෙම නැත්නම් printer කියලා කියනවා. හරි දාගෙන යන්න රතු පෑනේ. C අක්ෂරයෙන් දැක්වෙන්නේ කුමක්ද? පරීක්ෂකය. අන්න හරි. පැතලි තල සුපරීක්ෂකය. එහෙම නැත්නම් සුපරීක්ෂකය. එහෙම නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්කෑනර්. පුතේ සිංහලෙන් ලිව්වට කමක් නැහැ. නමුත් මේ ඉංග්‍රීසි වචනයත් ලියා ගන්න. හරි. ඊ අක්ෂරයෙන් දැක්වෙන්නේ කුමක්ද? සංදර්ශක. සංදර්ශකය වැරද්දක් දාගන්න. උකුළු පරිගණකය. අන්න හරි. උකුළු පරිගණකය. සිංහලෙන් අපි කියනවා උකුළු පරිගණකය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා අපි ලැප්ටොප් කියලා. ඉංග්‍රීසි වචනයක් දාගන්න. ඉංග්‍රීසි වචනයක් පුතලා දාගන්න. F අක්ෂරයෙන් දැක්වෙන්නේ කුමක්ද? ඔයගොල්ලෝ ගෙවල් වලත් සමහර ගෙවල් වලත් ඇති. මොකද්ද? මොඩමය. මොඩමය. තාම මොනවද උත්තර? සර් රවුටරේ වැරදිද? අන්න හරි. රවුටරේ තමයි හරි වචනය. මොඩම් එකට වඩා පුතේ රවුටරේ තමයි හරි ඈ. ඒ මොඩම් එක ලියලා තියෙන දරුවා රවුටර් කියලා ලියා ගන්න. මේකට අපි සිංහලෙන් කියනවා පුතේ අන්තර්ජාල රවුටරය. සිංහලෙන් අපි කියනවා අන්තර්ජාල රවුටරය. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්නෙට් රවුටර්. සිංහලෙන් අපි කියනවා අන්තර්ජාල රවුටරය. ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්නෙට් රවුටර් කියලා. හරි. මේ ඉංග්‍රීසි වචනේ අනිවාර්යෙන් දාගන්න. රතු පෑනෙන් හරි දාගන්න. G අක්ෂරයෙන් දැක්වෙන්නේ කුමක්ද? G අක්ෂරයෙන් දැක්වෙන්නේ කුමක්ද? කවුද මේකට ලිව්වේ? ළමයි G අක්ෂරයෙන් දැක්වෙන්නේ කුමක්ද? පුතාලා උත්තර ලියන්න පුළුවන්කමක් තිබ්බද මේකට? ලිව්වේ නෑ සර් ඒකට. හරි. ලියා ගන්න මේකේ සිංහල වචනය රතු පාට පෑනෙන් ලියා ගන්න. ජාල සුවිචය. ජාල සුවිචය ඉංග්‍රීසි වලින් අපි කියනවා network switch. ඉංග්‍රීසියෙන් අපි කියනවා network switch එක. හරි. සෑගෙන මොකද සිංහලෙන් කියන්නේ හුන්නේ. ජාල සුවිචය. ජාල ජාල ජා යන්න ලා යන්න. ජාල සුවිචය.
හරි. මේ ටික ලියාගෙන ඉවර දුවලා පුතාලා ඉන්නවා නම් අත උස්සන්න වාන්න රේස් යන් කරන්න ඕගොල්ලන්ට පොඩි දෙයක් තියෙනවා කියන්න. මේ ටික ඔක්කොම ලියලා ඉවර දුවලා පුතාලා ඉන්නවා නම් අත උස්සන්න. දිසඳු සෙහඳු විමර්ශ තේජන තරුෂාන් තාම ලියනවාද? ලියලා ඉවර නම් රේස් යන් කරන්න. ඉමාස පුතා මට ඔයා කියන එක පැහැදිලිව ඇහුන්නේ නැහැ. නැවත කියන්න. හරි. ලියන්න අවස්ථාව තියෙනවා. ලියලා ඉවරුණු සැනින් මට කියන්න. හරි. මෙන්න අහගන්න. එතකොට පරිගණක විද්‍යාගාරය තුලදී පුතේ අපිට මෙන්න මේ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකකින් වෙන කාර්යය ඔයගොල්ලෝ දන්නවා නේද? පොඩි ස්ක්‍රීන් එකක් ලොකු කරලා පෙන්වන්න පුළුවන් මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකේ. එතකොට printer එකෙන් වෙන්නේ මොකද්ද? මුද්‍රණ කටයුතු කරගන්න පුළුවන් මේ printer එකෙන්. ස්කෑනර් එකෙන් වෙන්නේ මොකද්ද? අපේ මොකක් හරි පින්තූරයක්, ඡායාරූපයක් හෝ මොකක් හරි අපි ලියපු දෙයක්, අපේ ડોකියුමන්ට් එකක් අපිට පරිගණකයට ඇතුළත් කිරීමට අපි යොදා ගන්නවා ස්කෑනර් යන්ත්‍රය. ඒ වගේම ලැප්ටොප් එක මොකද්ද කියලා මගේ දුවා දරුවන් දන්නවා. ඉන්ටර්නෙට් රවුටරයක් මොකද්ද කියලා දන්නවා. අන්තර්ජාලයට පිවිසීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් භාණ්ඩය තමයි මෙන්න මේ ඉන්ටර්නෙට් රවුටරය. නෙට්වර්ක් ස්විච් එක කියන්නේ මෙන්න මේකට. හොඳට බලා ගන්න. නෙට්වර්ක් ස්විච් එක. දැන් ඕගොල්ලන්ගේ පරිගණක විද්‍යාගාරය ගත්තාම හරිද? පරිගණක විද්‍යාගාරය ගත්තාම පරිගණක මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතන්න. පරිගණක විද්‍යාගාරේ ඔන්නෝම පරිගණක තියෙනවා. හරිද? ඔන්නෝ වගේ පරිගණක විද්‍යාගාරයේ පරිගණක 8ක් තියෙනවා. ඔන්න 20ක් වෙන්නත් පුළුවන් ඈ. එතකොට අපේ නෙට්වර්ක් ස්විච් එක ඔයගොල්ලෝ පරිගණක විද්‍යාගාරයකට ගිහිල්ලා බලන්න සාමාන්‍යයෙන් උඩක තමයි මේ පරිගණක නෙට්වර්ක් ස්විච් එක පිටලා තියෙන්නේ. මෙන්න මේ වගේ කළු පාට පෙට්ටියක් ඇති. ඒ කළු පාට පෙට්ටියේ පොඩි බල්බ් කහ පාට, තැඹිලි පාට පොඩි බල්බ් නිමෙනවා පත් වෙනවා. ඔයගොල්ලෝ දැකලත් ඇති. හරිද? ඒ තමයි නෙට්වර්ක් ස්විච් එක. මෙන්න මේ වගේ තියෙන නෙට්වර්ක් ස්විච් එක. එතකොට මේවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිමෙනවා පත් වෙනවා කහ පාට හෝ තැඹිලි පාට වර්ණ වලින් තියෙන. එතකොට මේ නෙට්වර්ක් ස්විච් එකෙන් වෙන කාර්යය තමයි පුතේ මේ පරිගණක අතර දත්ත හා තොරතුරු හුවමාරු කරගන්න මේ නෙට්වර්ක් ස්විච් එක උපකාරී වෙනවා. මොකද්ද වෙන්නේ? මේ නෙට්වර්ක් ස්විච් එකෙන් වෙන්නේ පරිගණක අතර. හරිද? පරිගණක අතර දත්ත හුවමාරු කරගන්නට මේ නෙට්වර්ක් ස්විච් එක අපිට භාවිතා වෙනවා. එතකොට මේ පරිගණකයෙන් ඔන්න ඔහොම වයරයක් ඇදලා තියෙනවා මේ ස්විච් එකට. ඒවා පේන්නේ නැහැ. හරිද? ඒවා බිම තියෙන්නේ. බිමින් තමයි ඒක අඳින්නේ. නැත්තම් මේක පේන්න තිබ්බොත් එහෙම ඕගොල්ලෝ ලැබ් එකට යද්දී මේවා කකුලේ පැටලිලා වැටෙන්න පුළුවන්. ඒක නිසා ඒවා පේන්න ඇදලා නැහැ ඒවා. කොහොම හරි වයරයක් ඇදලා තියෙන්නේ. එතකොට මේ පරිගණකයටත් ඔන්න ඔහොම කේබල් එකක් ඇදලා තියෙනවා. මේ පරිගණකයටත් ඔන්න ඔහොම වයරයක් ඇදලා තියෙනවා. එතකොට මේ සියලුම පරිගණක වලට මෙන්න මේ වගේ කේබල් ඇදලා තියෙනවා. එහෙම නැත්තම් වයර් ඇදලා තියෙනවා. එතකොට අපිට පුළුවන් හරිද මේ පරිගණක වලට වෙන වෙනම තියෙන්නේ. එතකොට මේකෙන් පුළුවන් අපිට පරිගණක අතර දත්ත හා තොරතුරු හුවමාරු කරගන්න. එතකොට මේකට අපි කියනවා නෙට්වර්ක් ස්විච් එක කියලා. ඒ නෙට්වර්ක් ස්විච් එකෙන් වෙන්නේ මොකද්ද ළමයි? පරිගණක අතර දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීමට පුළුවන්. ඉතින් දැන් නිල් පාට පෑනෙන් වරහන් ඇතුලේ උතන ලියාගත්තත් කමක් නැහැ. ඔය G අක්ෂරය යටින් නෙට්වර්ක් ස්විච් එකෙන් වෙන කාර්ය ලියාගත්තට කමක් නැහැ. මොකද්ද ඔයගොල්ලෝ ලියා ගන්නට ඕනේ? පරිගණක අතර දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා යොදා ගනී. පරිගණක අතර පුතේ ඔය ඔයගොල්ලන්ගේ අභ්‍යාසය එකේ
G අක්ෂරය යටින් ලියා ගන්න මෙන්න මෙහෙම ඉඩ තියෙන තැනකින් ලියා ගන්න. ඉතින් එතන ඉඩක් නැතුව ඇති සමහරක් විට. ඉඩ තියෙන තැනකින් ලියා ගන්න network switch එක. එහෙම නැත්නම් ජාල switch එකෙන් වෙන්නේ පරිගණක අතර දත්ත හා තොරතුරු ලියනව නේද? පරිගණක අතර දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා පරිගණක අතර දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරයි. লীලා ඉවර දුල පුතාලා ඉන්නවනම් රේස් යන් කරන්න. লীලා ඉවර දුල පුතාලා ඉන්නවනම් රේස් යන් කරන්න. තේජන තලුසාන් මොකද්ද ලියාගත්තේ? ජාල ස්විචයෙන් වෙන කාර්යය මොකද්ද තේජන තලුසාන්? තේජන තරුෂාන් ජාල ස්විචයෙන් වෙන කාර්යය දැන් ඔය ලියාගත් එක කියන්න මට. හිමාංශ හැගොඩ ඔයා මට කියන්න පුතේ ජාල ස්විචයෙන් වෙන කාර්යය. පරිගණක අතර තොරතුරු හා දත්ත හා තොරතුරු හොමාරු කර ගැනීමට. අන්න හරි. එතකොට පරිගණක අතර දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අපිට මේක භාවිතා කරන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා දුවල පුතාලාගේ මේ ප්‍රශ්න උත්තරේ පිළිතුරු සටහන් කරගන්න ඇති කියලා. හරි. අපි යනවා දෙවන ප්‍රශ්නයට. අපි බලමු දෙවන ප්‍රශ්නය මොකක්ද කියලා. අභ්‍යාස අංක 2. මෙම උපකරණ වලට අමතරව පරිගණක විද්‍යාගාරයේදී දක්නට ලැබෙන වෙනත් උපාංග ලැයිස්තුගත කරන්න. එතකොට උපාංග 5ක් ලියන්න තියෙනවා. මෙම උපකරණ වලට අමතරව පරිගණක විද්‍යාගාරයේදී දක්නට ලැබෙන වෙනත් උපාංග ලැයිස්තුගත කරන්න. හරි මම එක එක්කෙනාගෙන් අහන්නම්. එතකොට පුතාලට පුළුවන් ඒකට උත්තර දෙන්න. ඔනෙත් මන්දියු ඔයා ලියපු 5 කියන්න බලන්න. මෙම උපකරණ වලට අමතරව පරිගණක විද්‍යාගාරයේදී දක්නට ලැබෙන වෙනත් උපාංග 5ක්. වෙබ් කැමරාව, බාහිර දෘಢ තැටිය, පෑන් දාවකය, රවුටරය, ප්‍රධාන මතකය. හරියට හරි පුතේ හරියට දාගන්න. දිසඳු ඔයා ලියපු 5 කියන්න. මූසිකය, යතුරු පුවරුව, මයික්‍රොෆෝනය, වෙබ් කැමරාව, ස්පීකරය. හරියට හරි. සෙහෙඳු ඔයා ලියපු ටික කියන්න. සෙහෙඳු නැද්ද? සර් එයා ඉස්කෝලේ පන්තිකට ගිහින්. සර් මටත් 10ට යන්න එනවා. එතකොට එයා එනවා සර්. හිමහංශ ඔයා ලියපු 5. බානුව, පෑන්දාවකය, DVD තැටි, මයික්‍රොෆෝනය. හරියට හරි හරියට දාගන්න. ඉමල්ස ඔව් මට ඔයා කියන එක ඇහෙන්නේ නැහැ පුතේ. හරි කමක් නැහැ. කවිඳු හිරන්‍යා පෑන්දාවගේ වෙබ් හරි කවිඳු හරි හරියට දාගන්න. තේජන තරුෂාන් කැමරාව හරි සමාධි සන්දීපනි යතුරු පුවරුව, මූසිකය, ශබ්ද විකාශන. හරි හරියට දාගන්න පුතේ. ඔව් මයික්‍රොෆෝනය, ශබ්ද විකාශන, පෑන්දාවකය, මතකපත්, ප්‍රකාශ තැටි. හරි හරියට හරි පුතේ හරියට දාගන්න. හරි
ඉතින් මම හිතනවා දුවල පුතාලාට ඒක ඉතාමත් ලේසියෙන් පැහැදිලිව ලියා ගන්නට හැකියාවක් තියෙන්නේ නැති කියලා. ඉතින් මම මේක නැවත ලියන්න අවශ්‍ය නැහැ. දුවල පුතාලා ඔක්කොම ඒකට ලියලා තියෙන්නේ. හරි ඊළඟ එක අපි මං හිතන්නේ අපි පන්තියේදී කරා මේ හරි වැරදි දාන එක. ඊළඟ එක මේක ගොඩක් වැදගත් කාරණාවක්. නිවැරදිව පරිගණකයේ ක්‍රියාත්මක කරන ආකාරය අනුපිළිවෙලින් සකස් වන පිළිවෙල 1 2 3 4 යොදාගෙන එක් එක් ක්‍රියාවන් වචන වලින් පැහැදිලි කරන්න. හරි අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉන්න මම මේක හදා ගන්නකම් අපේ ස්ක්‍රීන් එකට හරි මෙන්න බලා ගන්න ඒකේ උත්තර ටික ඔව් පරිගණකය නිවැරදිව ක්‍රියාත්මක වන ආකාරය නිවැරදි අලු පිළිවෙලින් සකස් කරන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ පරිගණකයේ කේබල් එකට විදුලිය සපයන්නට ඕනේ. එතකොට මෙන්න මේක තමයි අංක 1. මෙන්න මේ රූප සටහන තමයි අංක 1 විදිහට ගන්න වෙන්නේ. අංක 1. ඒ වගේම දෙවනුව අපි UPS එක ක්‍රියාත්මක කරන්නට ඕනේ. අංක 2 වෙන්නේ මෙන්න මේ කොටස UPS එක ක්‍රියාත්මක කිරීම. තුන්වෙනි කොටස CPU එක. එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එක අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. අවසාන වශයෙන් හතරවෙනි කාරණාව තමයි මොනිටර් එක. එහෙම නැත්නම් සංදර්ශකය අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. එතකොට මේ ටික තමයි 1 2 3 4 අනුපිළිවෙලින් සකස් කරාම අපිට අනුපිළිවෙලින් සකස් කරාම මෙන්න මේ විදිහට තමයි අපිට අංක ටික දාගන්නට වෙන්නේ. පළවෙනියෙන්ම අපි බිත්තියට සවි වෙලා තියෙන ස්විච් එකට අපේ ප්ලග් එක සවි කරන්නට ඕනේ. දෙවෙනුව USB එක පණ ගන්නවන්නට ඕනේ. තුන්වෙනුව මධ්‍ය සැකසුම් ඒකකය. එහෙම නැත්නම් ඔයගලන්ගේ පද්ධති ඒකකය පණ ගන්නවන්නට ඕනේ. හතරවෙනි එක ඔයගලන්ගේ සංදර්ශකය පණ ගැන්වීම. ඉතින් ඔය ටික එක එක් ක්‍රියාවන් වචන වලින්ද පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඉතින් අපි බලමු අපේ දුවල පුතාලා මේ වචන වලින් පැහැදිලි කරලා තියෙන විදිය කොහොමද කියලා. අපි ඔනෙත් මන්දියුගෙන් පටන් ගන්නවා. ඔනෙත් මන්දියු ඔයා වචන වලින් පැහැදිලි කරපු ආකාරය මට කියන්න පුතේ. ඉක්මනින්. බිත්තියේ ස්විචයට පරිගණකයේ විදුලි රැහැන් සම්බන්ධ කොට විදුලිය ලබා දෙන්න. පරිගණකයේ UPS තිබේ නම් ඒ පණ ගැන්වීම, පද්ධති ඒකකයේ පණ ගැන්වීම, පරිගණක සංදර්ශනයේ පණ ගැන්වීම. හරියට හරියක් දා ගන්න හරි හතරක්. දිසඳු ඔයා ලියපු හතර කියන්න ඉක්මනින්. ඒ මොකද්ද? මොකද්ද? සර් මොකද්ද කිව්වේ හුන්නේ? හිමාංශ හැගොඩ ඊළඟ උත්තර හතර කියන්න. නිවැරදිව පරිගණකයේ ක්‍රියාත්මක කරන ආකාරය වචන වලින් පැහැදිලි කරන්න. පළමුව බිත්තියේ ඇති ස්විච්යට පරිගණකයේ ඇති විදුලි රැහැන් සම්බන්ධ කිරීම. පරිගණකය නිර්බාධක ජව සැපයීමකට සම්බන්ධ කර තිබේ නම් එය පණ ගැන්වීම. ඉන්පසුව පද්ධති ඒකකය පණ ගැන්වීම. අවසානයේදී පරිගණකයේ සංදර්ශකය පණ ගැන්වීම. හරි. දිසදු ඊළඟ කියන්න. නිවැරදිව පරිගණකයේ ක්‍රියාත්මක කරන ආකාරය වචන වලින් පැහැදිලි කරන්න. 1 2 3 4 ඔයා ලියපු හතර කියන්න පුතේ. පළමුව බිත්ති පරිගණකය සම්බන්ධ කර ඇති ස්විචය ක්‍රියාත්මක කොට විදුලි බලය ලබා දෙන්න. පරිගණකයේ නිර්බාධක ජය සැපයීම සම්බන්ධ. ඉන්පසුව පද්ධති ඒකයේ පණ ගැන්විය යුතුය. අවසාන වශයෙන් පරිගණක සංදර්ශකය පණ ගැන්විය යුතුය. හරි. තේ කවිඳු හිරන්නයා ඔයා කියපු ටික. බිත්තියට විදුලි ස්විච්චය සවි කිරීම USB ඔව් USB UPS නේද?
ඔව් කාවින්දු කියන්න පුතේ. හරි ඉමල්ෂ හතරවෙනි එක එක් එක් ක්‍රියාවන් වචන වලින් පැහැදිලි කරන්න ඉමල්ෂ. සමාධි සංදීපණී ලියන්න බැරුව ගියා කියලා කිව්වා. හරි. එතකොට පුතේ ඔයාගේ උත්තර ටික වෙන්න ඕනේ මෙන්න මේ ටික. මම ඔයගලන්ට ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම්. ඔයගලන්ගේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තර ටික වෙන්න ඕනේ මෙන්න මේ ටික. ඉතින් ඔයගලන්ට මෙන්න මේ උත්තර ටික හරි හැටි තියනවා නම් ඔයගලන්ට පුළුවන් හරියක් දාගන්න. ඉතින් අපි පළවෙනිම වශයෙන්ම අපි කරන්නට ඕනේ පළමුව බිත්තියේ පරිගණකයට සම්බන්ධ කර ඇති ස්විචය ක්‍රියාත්මක කොට විදුලි බලය ලබා දෙන්නට ඕනේ. ඒ වගේම නිර්බාධක ජව සැපයුමක්. එහෙම නැත්නම් UPS එකක් සම්බන්ධ කර තිබේ නම් එය පණ ගන්නවන්නට ඕනේ. ඊට පස්සේ පද්ධති ඒකකය සිස්ටම් යුනිට් පණ ගැන්විය යුතුය. හතරවෙනි එක අවසාන වශයෙන් පරිගණකයේ සංදර්ශකය. එහෙම නැත්නම් මොනිටරය පණ ගැන්විය යුතුය. ඉතින් මෙන්න මේ විදිහට අපිට පෙළ ගස්සන්නට පුළුවන්. හරි. අපි පාඩමට යනවා පුතේ. අපේ නිබන්ධනයට යනවා. දැන් අපි ඉස්සල්ලාම නවත්තපු තැනට. මම හිතන්නේ අපේ නිබන්ධනේ අපි සෑහෙන ටිකක් කරා. හරි. ඔව්. මෙතනින් තමයි අපි නැවත්තේ. ඉතින් අවසානට මම කියලා තියෙනවා මෙම ක්‍රියාවලින් මේස පරිගණක ඩෙස්ක්ටොප් කම්පියුටර් සඳහා පමණක් වන අතර නවීන පරිගණක උකුළු පරිගණක ලැප්ටොප්ස් සහ all in one සියල්ලම එකක පරිගණක සඳහා සෑම උපාංගයක්ම එකම බොත්තමකින් පණ ගැන්විය හැක කියලා. එතකොට පුතේ මේ ඩෙස්ක්ටොප් පරිගණකවල විතරයි අපිට මේ වගේ බොත්තම් කිහිපයක්ම පණ ගන්නවන්නට තියෙන්නේ. මොනවද? UPS එක ඔන් කරන්න ඕනේ, සිස්ටම් යුනිට් එක ඔන් කරන්න ඕනේ, සංදර්ශකය එහෙම නැත්නම් මොනිටර් එක ඔන් කරන්නට ඕනේ. ක්‍රියා කරන්න බටන් 3ක් විතර තියෙනවා. නමුත් all in one computers එහෙම නැත්නම් ලැප්ටොප් ගත්තාම දුවලා පුතාලා දන්නවා ඒවා තනි බොත්තමකින් අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි නිවැරදිව පරිගණකයක් ක්‍රියා කරනවා මෙන්ම නිවැරදිව පරිගණකයක් ක්‍රියා විරහිත කරන ආකාරයත් අපි දැනගෙන තියෙන්නට ඕනේ. ඇයි අපි පරිගණකයක් නිවැරදිව ක්‍රියා විරහිත කළ යුත්තේ? ඔගොල්ලෝ දන්නවා පරිගණකයේ තියෙනවා පුතේ මදර්බෝඩ් එක, ඒ වගේම හાર્ඩ් ඩිස්ක් එක වගේ වැදගත් කොටස් තියෙනවා. ඉතින් පරිගණකයක් හදිසියෙම එහෙම නැත්නම් හරියට ක්‍රියා විරහිත නොකර එක පාරටම ක්‍රියා විරහිත කරොත් එහෙම පරිගණකයේ මේ හાર્ඩ් ඩිස්ක් එක නැත්නම් මදර්බෝඩ් වැනි කොටස් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ හානි වලින් වළක්වා ගන්න තමයි පුතේ අපි නිවැරදිව පරිගණකයක් ක්‍රියා විරහිත කරන්නට ඕනේ. ඉතින් අපි අද දවසේ කතා කරන්නට යන්නේ පරිගණකයක් නිවැරදිව ක්‍රියා විරහිත කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට පියවර සහිතව දාලා තියෙනවා ඡායාරූප දෙකක්. බලන්න මොකද්ද කියලා. මේ වම් පැත්තේ ඡායාරූපයෙන් පේන්නේ පුතේ Windows 7 කියන මෙහෙයුම් පද්ධතිය කොහොමද අපි මෙහෙයුම් පද්ධතිය දාලා තියෙන පරිගණකයක කොහොමද හරිහැටි පරිගණකය ක්‍රියා විරහිත කරන්නේ. එහෙම නැත්නම් ෂට් ඩවුන් කරන්න කියලා වම් පැත්තේ තියෙන රූප සටහනෙන් අපි දාලා තියෙනවා. එතකොට මේ රූප සටහන අයිති වෙන්නේ Windows 7 වලින් ක්‍රියා කරන කට්ටියට. ඒ වගේම Windows 8 සහ Windows 10 වලින් ක්‍රියා කරන දුවල පුතාලාගේ පරිගණක තියෙනවා නම් ඔව් සර් තියෙනවා. හැබැයි Windows 8 සහ Windows 10 වලින් ක්‍රියාත්මක වෙන පරිගණක තියෙනවා නම් ඒ පරිගණක වලින් පරිගණකයේ නිවැරදිව ෂට් ඩවුන් කරන ආකාරය එහෙම නැත්නම් ක්‍රියා විරහිත කරන ආකාරය මෙන්න මේ වගේ 1 2 3 ආදී වශයෙන් පැහැදිලිවම මම මේකට දාලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද පරිගණකයක් නිවැරදිව ෂට් ඩවුන් කරන්නේ කියලා. ලියා ගන්න පුතේ ඡේදයක් මෙන්න මෙහෙම. ඔව් ඡේදයක් ලියා ගන්න කලින් මෙන්න මෙහෙම දෙයක් අපේ නිබන්ධනයේ සටහන් කරලා තියෙනවා. පරිගණකය ක්‍රියා විරහිත කිරීමත් නිසි පිළිවෙලකට කළ යුතුය. අපි ඒක දන්නවා. එසේ නොවුනහොත් පරිගණකයට හානි සිදුවිය හැක. එතකොට පරිගණකයේ මදර්බෝඩ් එකට, RAM එකට, හાર્ඩ් ඩිස්ක් එකට වගේ කොටස් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්.
හරි. දැන් ඡේදයක් ලිය 1 2 3 දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. පළවෙනි පියවර පළවන පියවර ලියා ගන්න එක දාලා පළවන පියවර පොඩක් කොහොම ඉන්න හරි පළවන පියවර දාගන්න මෙන්න මෙහෙම මම ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් කෝ පළවන පියවර හරි පළවන පියවර දාගන්න කිසියම් වැඩසටහනක් විවෘත කොට තිබුණා නම් කිසියම් වැඩසටහනක් විවෘත කර එහෙම නැත්නම් විවෘත කොට තිබුණා නම් එයින් ඉවත් විය යුතුය එයින් ඉවත් විය යුතුය දෙක කිසියම් වැඩසටහනක් විවෘත කොට තිබුණා නම් එයින් ඉවත් විය යුතුය අංක 2 වසා දැමීමේ එහෙම නැත්නම් වරහන් ඇතුලේ ෂට් ඩවුන් මං කියන ඒවා විතරක් ලියා ගන්න පුතේ අනවශ්‍ය දේවල් ලියා ගන්න එපා වසා දැමීමේ එහෙම නැත්නම් වරහන් ඇතුලේ ෂට් ඩවුන් ෂට් ඩවුන් විධානය තෝරා ෂට් ඩවුන් විධානය තෝරා විධානය තෝරා ක්ලික් කළ යුතුය විධානය තෝරා ක්ලික් කර යුතුය තුන්වෙනි එක සර් ටිකක් ඉන්න තාම ලියලා ඉවර නෑ. වසා දැමීමේ ෂට් ඩවුන් විධානය තෝරා ක්ලික් කළ යුතුය අංක 3 සංදර්ශකය අංක 3 සංදර්ශකය සර් තුන්වෙනි එක ලියන්නද? ඔව් ලියන්න සංදර්ශකය කළු පැහැවෙන තුරු
සංදර්ශකය කළු පැහැවන තුරු හිඳීමෙන් පසුව සංදර්ශකය කළු පැහැවන තුරු හිඳීමෙන් පසුව එහි on හරස් ඉරක් off on හරස් ඉරක් off බොත්තම මගින් බොත්තම මගින් ක්‍රියා විරහිත කළ යුතුය. හතර නිර්බාධක ජව සැපයුමත් නිර්බාධක ජව සැපයුමත් වරහන් ඇතුලේ UPS නිර්බාධක ජල සැපයුමත් වරහන් ඇතුලේ UPS විදුලි බලය සැපයූ සුවිචයත් විදුලි බලය සැපයූ සුවිචයත් වරහන් ඇතුලේ wall switch පේන්නේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට? විදුලි බලය සැපයූ සුවිචයත් වරහන් ඇතුලේ wall switch ඔව් මම දිසන්තු දැන් මං සර් අයින් වෙනවා ඉස්කෝලේ පන්තියක්. හරි පුතේ මගෙන් වීඩියෝ එක ඉල්ල ගන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ක්‍රියා විරහිත කළ යුතුය. ක්‍රියා විරහිත කළ යුතුය.
ඔව්. WhatsApp group එකට දාන්න විදියක් නැහැ සර් මැසේජ්. හරි මගේ පර්සනල් එකට දාන්න. හරි සර්. හරි මේ පියවර 4 ලියලා ඉවර දූල පුතාලා ඉන්නවා නම් ඕගලන්ට පුළුවන් රේස් හෑන්ඩ් කරන්න. ස්ක්‍රීන් එකේ තියෙන කරුණු 4 ලියාගෙන ඉවර දූල පුතාලා ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් අත උස්සන්න. රේස් හෑන්ඩ් කරන්න. ඉමල්ෂ තේජන තලුසාන් තාම ලියනවාද? ඉමල්ෂ තේජන තරුසාන් තාම ලියනවාද? ඉමල්ෂ සහ තේජන තරුසාන්ට මාව ඇහෙනවද? තාම ලියනවාද පියවර 4? ලියලා ඉවරයි සර්. හරි. එහෙනම් අපි බලමු දැන් පරිගණකයක් කොහොමද නිසියාකාරව ෂට් ඩවුන් කරන්නේ කියලා. එතකොට මට මෙතනින් කියන්න තියෙන පුතේ මෙන්න මේ වගේ කාරණාවක්. පළමුව ඕගොල්ලෝ කිසියම් වැඩසටහනක් විවෘත කොට තිබුණා නම් දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ Zoom app එක විවෘත කර තිබුණා නම් හරිද මම මේ උදාහරණයක් කියන්නේ. ඕගොල්ලන්ගේ ක්ලාස් එකක් ඉවරලා ඕගොල්ලෝ Zoom app එකත් විවෘත කරගෙන තිබුණා නම් ඔයා ක්ලාස් එක අවසානයේදී ඔයාගේ පරිගණකය ෂට් ඩවුන් කරන්න යද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ Zoom කියන වැඩසටහන ඔයා ක්ලෝස් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ Zoom කියන වැඩසටහනෙන් ඔයා ඉවත් විය යුතුයි. අන්න ඒකයි මේ කියන්නේ. මොන මේ ෂට් ඩවුන් කරන්න කලින් එහෙම නැත්නම් ක්‍රියාවිරහිත කරන්න කලින් ඔයා මොක කිසියම් හෝ වැඩක ලියුමක් ටයිප් කර කර හිටියානම් චිත්‍රයක් ඇඳ ඇඳ හිටියානම් එහෙම නැත්නම් පරිගණක ක්‍රීඩාවක් සෙල්ලම් කර කර හිටියානම් ඔයා මේ වැඩසටහන් වලින් ඉවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේවා ක්ලෝස් කරන්නට ඕනේ. ඒ ඉවරුණයින් පස්සේ දෙවෙනි පියවරට යනවා. අපි ෂට් ඩවුන් විධානය තෝරා ක්ලික් කළ යුතුය. එතකොට මම දැන් පෙන්නන්න ඕගොල්ලන්ගේ පරිගණකවල ෂට් ඩවුන් විධානය කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒ ෂට් ඩවුන් විධානය ලබා දෙන ආකාරය මම ඕගොල්ලන්ගේ නිබන්ධනයේ ඉතා පැහැදිලිවම ඡායාරූප දෙකක් ඇසුරෙන් දාලා තියෙනවා. ඉතින් මේ ඡායාරූප දෙකක් දාලා තියෙන හේතුව තමයි වම් අත පැත්තේ ඡායාරූපයෙන් ඕගොල්ලන්ට පේන්නේ Windows 7 කියන මෘදුකාංගය සහිත පරිගණකයක් ෂට් ඩවුන් කරන ආකාරය. ෂට් ඩවුන් කියන්නේ ක්‍රියා විරහිත කරනවා කියන එක. ඒ වගේම දෙවන රූප සටහනෙන් පේන්නේ Windows 8, Windows 10 වගේ මෙහෙයුම් පද්ධති තියෙන පරිගණකවල ෂට් ඩවුන් කරන ආකාර ටික තමයි ඒ දකුණු පැත්තේ තියෙන ඡායාරූප වලින් ඕගොල්ලන්ට පේන්නේ. හරි දැන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද Windows 7 වලින් අපි පරිගණකයක් ෂට් ඩවුන් කරන්නේ කියලා. ඉතින් ඔයාලන්ට හැමෝටම මගේ මේ ස්ක්‍රීන් එක පේනවා. ඉතින් ඒ ෂට් ඩවුන් කරන්න කලින් පුතේ මේ විවෘත වෙලා තියෙන සියලුම දේවල් මම ක්ලෝස් කරන්නට ඕනේ. විවෘත කරන්න ඒ වලින් අයින් වෙන්නට ඕනේ. ඉතින් පළවන පියවර වශයෙන් අපි දාලා තියෙනවා දකුණු පැත්තේ මේ ඩෙස්ක්ටොප් එක මේකට අපි කියනවා ඩෙස්ක්ටොප් එක කියලා. දකුණු අත පැත්තේ පල්ලෙහා කැරවලේ තියෙනවා ස්ටාර්ට් බටන් එක. මේකට අපි කියනවා ස්ටාර්ට් බටන් කියලා. එතකොට මේ ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරායින් පස්සේ අපිට මෙතනින් පේනවා ෂට් ඩවුන් කියලා විධානයක්. ඉතින් මේ ෂට් ඩවුන් කියන විධානය තේරුවයින් පස්සේ අපිට පුළුවන් අපේ පරිගණකය නිවැරදිව ෂට් ඩවුන් කරන්න. එහෙම නැත්නම් නිවැරදිව ක්‍රියාත්මක කරන්න. මම මේක දැන් ඔබලා පෙන්නන්නද? ළමයි ෂට් ඩවුන් කියන විධානය එබුවොත් මොකද වෙන්නේ? ඕෆ් වෙනවනේ සර්. ඒකනේ. එතකොට පන්තිය කරන්න බැරුව යනවා.
හරි. එතකොට මේ ෂට් ඩවුන් කියන විධානයේ එබ්බුගේ සැනින් මේ පරිගණකය ෂට් ඩවුන් වෙන්න ගන්නවා. හරි. එතකොට ඔන්න ඔහමයි පුතේ පරිගණකයක් නිවැරදිව ෂට් ඩවුන් කරන්න. හරි. ඔයගොල්ලෝ පෙරලා ගන්න ඔයගොල්ලන්ගේ නිබන්ධනේ පෙරලා ගන්න අභ්‍යාසාංක 5 නිබන්ධනයේ පිටු අංක 8 අභ්‍යාසාංක 5 පොඩ්ඩක් ඉන්න මාත් පෙරලා ගන්නකම්. හරි. ඔන්න මාත් පෙරලා ගත්තා. ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ පිටු අංක 8 අභ්‍යාසාංක 5 පරිගණකයේ ක්‍රියා විරහිත කරන ආකාරය නිවැරදි අනුපිළිවෙලට සකස් කරන්න. පරිගණක ක්‍රියා විරහිත කරන ආකාරය නිවැරදිව සකස් කරන්න. හරි. දැන් මොකද්ද? මේකේ පුතේ ඔයාලට 1 2 3 4 දාන්න තියෙන්නේ මේකෙත් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන එකට 1 දානවා ඊට පස්සේ කරන්න ඕන එකට 2කට දානවා ඒ ආදී වශයෙන් 1 2 3 4 දාලා සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි ටක් ගාලා කරන්න බලන්න අභ්‍යාසංක 5. අභ්‍යාසංක 5 ටක් ගාලා සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරලා ඉවර නම් ඔයගොල්ලන්ගේ රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. සර් ලියලා ඉවරයි. හරි. ලියලා ඉවරයි සර්. හරි. හරි ඉමල්ස ලීලා ඉවර නම් ඉවරයි කියලා කියන්න. ඉවරයි සර්. හරි. මම හිතනවා දුල පුතාලා සිළුම දෙනා දැන් ලීලා ඉවරයි. දැන් රතු පෑනක් ගන්න අතර අපි උත්තර ටික සාකච්ඡා කරමු. හරි. රතු පෑනක් ගන්න අතර ඉස්සෙල්ලාම අපි කළ යුත්තේ මොනවද? අපි බලමු. නිර්බාධක ජව සැපයීම ක්‍රියා විරහිත කිරීම. කොහෙත්ම නැහැ. සංදර්ශකයේ ක්‍රියා විරහිත කිරීම. කොහෙත්ම නැහැ. වැඩ කටයුතු කරමින් සිටි වැඩසටහනින් ඉවත් වීම. හරි. අපි අනිත් ඒවාත් බලමු. වසා දැමීමේ විධානය තෝරන්න. එකපාරට මේකත් කරන්න බෑනේ. විදුලි බල සැපයීම් සුවිචය ක්‍රියා විරහිත කරන්න. ඒකත් බෑ. ඉතින් අපි ඉස්සෙල්ලාම අංක 1 වශයෙන් දාගන්නේ වැඩ කටයුතු කරමින් සිටි වැඩසටහනින් ඉවත් වීම අංක 1. මේක තමයි අංක 1. හරි දාගන්න ඕගොල්ලෝ. අංක 2 වසා දැමීමේ විධානය ෂට් ඩවුන් තේරීම අංක 2. වසා දැමීමේ විධානය ෂට් ඩවුන් තේරීම අංක 2. අංක 3 සංදර්ශකය මොනිටර් ක්‍රියා විරහිත කිරීම.
අංක 3 සංදර්ශකය මොනිටර් ක්‍රියා විරහිත කිරීම. අංක 4 නිර්බාධක ජව සැපයුම එහෙම නැත්නම් UPS ක්‍රියා විරහිත කිරීම. අංක 4 නිර්බාධක ජල සැපයුම එහෙම නැත්නම් UPS ක්‍රියා විරහිත කිරීම. අවසාන පියවර අංක 5 විදුලි බල සැපයුම් සුවිචය ක්‍රියා විරහිත කිරීම. විදුලි බල සුවිචය ක්‍රියා විරහිත කිරීම. එතකොට මේක තමයි පුතේ 1 2 3 4 5 ආදී වශයෙන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඔනෙත් මන්දියුගේ කීයක් හරිද? ඔක්කොම හරි සර්. හිමාංශ හැගොඩ කීයක් හරිද? ඔක්කොම හරි සර්. ඉමල්ස ඔයාගේ කීයක් හරිද? ඉමල්ස කවිදු හිරන්නේ ඔයාගේ කීයක් හරිද? කවිදු හිරන්‍යා ඔයාගේ කීයක් හරිද? සමාධි සංදීපනී දුවගේ කීයක් හරිද? 3ක් හරි සර්. මොකද්ද වැරදිලා තියෙන්නේ? පළවෙනි එකයි B එකයි. පළවෙනි එකයි දෙවෙනි එකයි. දැන් අංක පුතා AB දෙක සර් වැරදිලා තියෙන්නේ. දැන් පුතාට ගැටලුව තේරුණාද? ඔව් සර්. හරි. අපි ඉස්සල්ලාම කරන්න ඕනේ වැඩ කටයුතු කරමින් සිටිනවා නම් ඒ වැඩසටහන වලින් ඉවත් වීම තමයි කරන්න ඕනේ. අංක සර් ඔව්. මං ඒ දෙක මාරු කරලා තියෙන්නේ. ඒකනේ. ඊළඟට වසා දැමීමේ විධානය ෂට්ඩවුන් තෝරන්න. ඊළඟට සංදර්ශකයේ ක්‍රියා විරහිත කරන්න. ඊළඟට තමයි UPS ක්‍රියා විරහිත කරන්නේ. ඊළඟට අන්තිම වශයෙන් විදුලි බල සැපයුම් සුවිචය ක්‍රියා විරහිත කරන්න. හරි. ඊළඟ එක තේජන තරුෂාන් ඔයාගේ කීයක් හරිද? ඔක්කොම හරි සර්. බොහොම හොඳයි. බොහොම හොඳ ළමයි ටිකක් ඉන්නේ. හරි. ඊළඟට පුතේ අපි වැදගත් කාරණාවක් කතා කරන්නට යනවා පරිගණක ආචාර ධර්ම. එතකොට පරිගණක ආචාර ධර්ම ගැන කතා කරද්දී අපිට පොඩි කාලේ උගන්වලා තියෙනවා ඔයගොල්ලෝ 6 7 ශ්‍රේණි වලදී ඔයගොල්ලෝ ඉගෙන 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇති මහා මාර්ගයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම. පාරේ යනකොට පිළිපැදිය යුතු ආචාර ධර්ම. මොනවද පුතේ ඔයගොල්ලෝ පාරේ යනකොට පිළිපැදිය යුතු ආචාර ධර්ම? එකක් දෙකක් කියන්න බෑ. මං කිරීම. පාරේ යද්දී ඔයගොල්ලෝ මොනවද පිළිපැදින ආචාර ධර්ම? පාර මැද්දෙන් නේද ගමන් කරන්න ඕනේ පාරේ ගමන් කරද්දී. නෑ දකුණු පසින්. හරියට හරි. පාරේ දකුණු පසින් තමයි ගණන් කරන්න ඕනේ. එතකොට අපිට පාර මාරු වෙද්දී අපිට හැම තැනකින්ම පාර මාරු වෙන්න පුළුවන් නේද? කහිරෙන් මාරු වෙන්නේ. කහිරෙන් නැත්තම් සුදිරෙන් තමයි පාර මාරු වෙන්නේ. එතකොට අපිට විවේකයේ තියෙන හැම අවස්ථාවකම අපි පාර මැද්දට ගිහිල්ලා ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕනේ නේද? එහෙම කරන්න පුළුවන්ද? බෑ. බෑ. ඒවා කරන්න බෑ. එතකොට මේවා තමයි අපි මහා මාර්ගයක ගමන් කරනවා නම් අපි පිළිපැදිය යුතු ආචාර ධර්ම මේවා. එතකොට අපි පාරේ දකුණු පසින් යන්න ඕනේ. පාර මාරු වීමේදී කහිරෙන් මාරු වෙන්න ඕනේ. නේද? කහිරි නැතිනම් දැන් සුදු ඉරි තියෙන්නේ. එතකොට මාර්ග සංඥා මාර්ග සංඥා තියෙනවා. රතු වැටුනහම නවතින්න ඕනේ, කොළ වැටුනහම ගමන් කරන්න ඕනේ. නේද? ඔන්න ඔයගේ මාර්ග සංඥා තියෙනවා. ඉතින් මේ මාර්ග සංඥා ගැනත් අපි සැලකිලිමත්ව ඉන්නට ඕනේ. ඉතින් මේ මහා මාර්ගයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම වගේම පරිගණක භාවිතා කරද්දිත් පුතේ යම්කිසි ආචාර ධර්ම ටිකක් තියෙනවා. ඉතින් අපි අද දවසේ කතා කරන්න යන්නේ මේ ආචාර ධර්ම ගැන. එතකොට මට නිකන් කෙටියෙන් කියන්න ආචාර ධර්මයක් කියන්නේ කොහොමද?
නිකන් ඕගොල්ලන්ට හිතෙන විදියට. සර් කියන දේ හරියට ඇහෙන්නේ අනිත් කට්ටියටත් මං කියන දේ හරියට ඇහෙන්නේ නැද්ද? නැත්නම් පැහැදිලිව ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවා සර්. හරි. ඉමල් සර් අනුහස් පුතාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චුට්ටක් චෙක් කරලා බලන්න. එතකොට සමහරක් විට ඔය ගැටලුව හරියයි. හරි. එතකොට ඕගොල්ලන්ට හිතන විදියට පරිගණක ආචාර ධර්ම නැත්නම් පරිගණක කියන එක පැත්තකින් තියමුකෝ. ආචාර ධර්ම කියලා හඳුන්වන්නේ මොනවද? ඕගොල්ලන්ට හිතන විදියට ආචාර ධර්ම කියන්නේ මොනවද? අපිට කරන්න තියෙන නරක වැඩද? එහෙම නැත්නම් අපිට කරන්න තියෙන හොඳ වැඩද? ආචාර ධර්ම කියන්නේ. අපි කළ යුතු හොඳ වැඩ අන්න උත්තරේ පිට වුණා. අපිට පිළිපැදිය යුතු හොඳ ධර්ම නැත්නම් හොඳ දේවල් තමයි ආචාර ධර්ම කියන්නේ. එතකොට අපි නරක දේවල් නොකළ ඉන්න ඕනේ පොඩි කාලේ ඉඳන්. එතකොට මේකදී අපි කතා කරනවා පුතේ මේ පරිගණක සම්බන්ධයෙන් පරිගණක භාවිතා කරන. දැන් ඕගොල්ලෝ හැම කෙනෙක්ම පරිගණක භාවිතා කරනවා. ඉස්සරහටත් ඕගොල්ලන්ට පරිගණක භාවිතා කරන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ පරිගණකයක් භාවිතා කරනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ පරිගණක ආචාර ධර්ම පිළිපදින්න. එතකොට මේ පරිගණක ආචාර ධර්ම පිළිපැද්දොත් ඕගොල්ලන්ගේ පරිගණකයත් අනිවාර්යයෙන්ම රැකිලා ඕගොල්ලොත් හොඳ පුරවැසියන් බවට නිකම්මපත් වෙනවා. ඉතින් අපි කතා කරමු මේ පරිගණක ආචාර ධර්ම ගැන. එතකොට අද දවසේ පාඩම තමයි මෙන්න මේ පරිගණක ආචාර ධර්ම ගැන ඉගෙන ගැනීම. හරි. අපි නිබන්ධනයට යන නිබන්ධනයේ පස්සන පිටුව පෙරලා ගන්න. නිබන්ධනයේ පස්සන පිටුව අපිට එක කියන්න බලන්න ඕනෙත් මන්දී පරිගණක ආචාර ධර්ම ගැන පළවෙනි ඡේදයේ කියවන්න බලන්න. පුංචි ඔබට නිවසේදී මෙන්ම පාසලේදීත් හොඳ වෙරළොවට වැඩදායී ළමයෙකු වීම සඳහා නිතර නිතර හොඳ උපදෙස් ලැබේ. මෙම උපදෙස් ආචාර ධර්ම, සාර ධර්ම හෙවත් හොඳ සිරිත් ලෙස හැඳින්වේ. අන්න පුංචි ඔබට නිවසේදී මෙන්ම නේද? නිවසේදී අපේ අම්මා තාත්තා අයියා අක්කා අපේ වැඩිහිටියෝ ආච්චි සීයා මේ හැමෝම අපිට නිවසේදී හොඳ දේවල් උගන්වනවා. ඉතින් අපි මේ හොඳ දේවල් ඉගෙන ගන්නට ඕනේ අපේ වැඩිහිටියන්ගෙන්. ඒ වගේම පාසලේදී පාසලේ ගත්තාම අපේ අයියලා අක්කලාගෙන්, ඒ වගේම අපේ ශිෂ්‍ය නායකයන්ගෙන්, ශිෂ්‍ය නායිකාවන්ගෙන්, ඒ වගේම අපේ ගුරුවරුන්ගෙන් අපිට හොඳ උපදෙස්, හොඳ සාර ධර්ම, හොඳ සිරිත් විරිත් අපිට ඒගොල්ලෝ උගන්වනවා. ඉතින් මේ වගේ හොඳ සිරිත් විරිත්, හොඳ ආචාර ධර්ම පිළිපැද්දොත් මුළු ඉස්සෙල්ලාම අපි නිවසෙන් පටන් ගත්තාම නිවසටත්, ඒ වගේම පාසලටත්, පාසලෙන් ප්‍රදේශයටත්, ප්‍රදේශයෙන් මුළු රටටත්, රටෙන් මුළු ලෝකයටමත් වැඩදායී පුරවැසියෙක් ඕගොල්ලෝ පත් වෙනවා නොඅනුමානයි. ඉතින් හොඳ ළමයෙකු වීම සඳහා මේ ආචාර ධර්ම, එහෙම නැත්නම් සාර ධර්ම, එහෙමත් නැත්නම් හොඳ සිරිත් විරිත් අපි අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. ඊළඟ එක අපි දාලා තිනවා පරිගණක ආචාර ධර්ම යනු මොනවද කියලා. ඉතින් පුතේ දැන් අපි බලමු පරිගණක ආචාර ධර්ම යන්නේ මොනවද කියලා. ඊට කලින් ලියා ගන්න කලින් මම දාලා තියෙනවා පරිගණක ආචාර ධර්ම කියන එකට යටින් නැතහොත් කියලා දෙයක්. ඒ දේ කියවන්න බලන්න හිමාංශ හැගොඩ. නැතහොත් ඔය නැතහොත් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකුගේ හැසිරීම පාලනය කරන සදාචාරාත්මක මූලධර්ම පරිගණක ආචාර ධර්ම වේ. අන්න ඒක නම් චුට්ටක් බර වැඩි නේද? කණ්ඩායමක් හෝ පුද්ගලයෙකුගේ හැසිරීම පාලනය කරන. එතකොට මේ දේ කරන්න එපා. මේ දේ කරන්න. නමුත් මේ දේ කරන්න එපා කියලා කියනවා. පාරේ දකුණු පැත්තෙන් යන්න. නමුත් වම් පැත්තෙන්වත් පාරේ මැද්දෙන්වත් ගමන් කරන්න එපා. එහෙම කියනවා නේද ඔයගොල්ලන්ගේ අම්මලා? එතකොට ඔයගොල්ලෝ මොනවද තව මොනවද කියන්නේ? පාඩම් වැඩ කරලා සෙල්ලම් කරන්න යන්න. නැතුව පාඩම් වැඩ කරන්නේ නැතුව සෙල්ලම් කරන්න යන්න එපා කියලා මෙන්න මේ වගේ දේවල් ඕගොල්ලෝ අනන්තවත් අහලා ඇති. ඉතින් මේ කරන්නේ පුතේ ඕගොල්ලන්ගේ හැසිරීම පාලනය කරන එක තමයි මේ දේවලින් කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා නිතරම කියනවා පුතේ පාඩම් කරන්න. පාඩම් කරන්න. පාඩම් කරන්න කියලා කියනවා. එතකොට ඒ දේ ඔයාගේ හැසිරීම පාලනය කරන්න තමයි පුතේ ඒගොල්ලෝ ඇහෙන්නේ නැහැ කියන එක. කාටද මේ ආයත ඇහෙන්නේ නැත්තේ? කාටද මේ ආයත ඇහෙන්නේ නැත්තේ? දැන් ඇහෙනවද හරියට? තාම ඇහෙන්නේ.
පුතේ අනිත් කට්ටියටත් මාව ඇහෙන්නේ නැද්ද? හොඳට ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඔව් පුතේ ඔයගොල්ලන්ගේ මගේ පැත්තෙන් නම් මුකුත් වරදක් නැහැ. බලන්න ඔයගොල්ලන්ගේ මොන හරි නෙට්වර්ක් ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් ඔයාගේ හෙඩ්ෆෝන් එකේ වයර් එකක් හරි ගැලවිලාද කියලා චුට්ටක් බලන්න. මගේ පැත්තෙන් නම් එහෙම කිසිම දෙයක් නැහැ. හරි. ඉතින් මේ දේ කරන්න එපා මේ දේ කරන්න එපා කියලා ඔයගොල්ලන්ගේ හැසිරීම පාලනය කරනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ වැඩ කටයුතු කරද්දී ඒ වගේම ක්‍රීඩා පිට්ටනියේදී ඔයගොල්ලන්ට ඒ ක්‍රීඩා පිට්ටනිය අදාළ ගුරුතුමා කියලා දෙනවා මේ දේ කරන්න එපා මේ දේ කරන්න මේ දේ කරද්දී පරිස්සමින් කියලා අන්න ඒ වගේ වැදගත් ඕදන් දෙනවා. එතකොට මේ ගුරුවරු එහෙම නැත්නම් මේ වැඩිහිටියෝ සියලු දෙනාම මේ වගේ දේවල් කරන්නේ ඕගොල්ලන්ගේ හැසිරීම පාලනය කරන්න. එතකොට මේ හැසිරීම පාලනය කරන්න දෙන ඕදන් වලට අපි කියනවා ආචාර ධර්ම කියලා. මොකද්ද? මේ හැසිරීම පාලනය කරන ඕදන් වලට අපි කියනවා ආචාර ධර්ම කියලා. එතකොට අපි බලමු පරිගණක ආචාර ධර්ම කියලා හඳුන්වන්නේ මොනවද කියලා. වෙන පාඩ පෑනක් ගන්න අතට වෙන පාඩ පෑනක් ගන්න අතට ලියා ගන්න ලෑස්ති වෙන්න ඡේදයක් ලියා ගන්න ලෑස්ති වෙන්න ඡේදයක් ඡේදයක් ලියා ගන්න මෙන්න මෙහෙම වෙන පාඩ පෑනකින් ලියා ගන්න පරිගණකය හොඳින් පරිහරණය කිරීමට ඡේදයක් ලියා ගන්න පරිගණකය ඔව් මොකද්ද සර් පරිගණක ආචාර ධර්ම යනු කියන එකට ලියන්නේ අන්න හරි ඕගොල්ලන්ගේ නිබන්ධනයේ තියෙනවා පරිගණක ආචාර ධර්ම යනු කුමක්ද කියලා පොඩ්ඩක් ඉන්න ඕගොල්ලන්ගේ නිබන්ධනයේටම යන්න ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ තියෙනවා පරිගණක ආචාර ධර්ම යනු කුමක්ද කියලා මාතෘකාවක් දාලා. මේ තියෙන්නේ පස්වන පිටුවේ උඩම. මෙන්න මේකේ ඉස්සරහින් ලියා ගන්න වෙන පාට පෑනකින් මෙන්න මෙහෙම. පරිගණක ආචාර ධර්ම යනු ලියා ගන්න මෙන්න මෙහෙම. පරිගණකය හොඳින් පරිහරණය කිරීමට පරිගණකය හොඳින් පරිහරණය කිරීමට පරිගණකය හොඳින් පරිහරණය කිරීමට අදාළ පරිගණකය හොඳින් පරිහරණය කිරීමට අදාළ පරිගණකය හොඳින් පරිහරණය කිරීමට අදාළ යහපත් පුරුදු පද්ධතිය අදාළ යහපත් පුරුදු පද්ධතිය යහපත් පුරුදු පද්ධතිය පරිගණක ආචාර ධර්ම ලෙස හඳුන්වයි. පරිගණක ආචාර ධර්ම ලෙස හඳුන්වයි. පරිගණක ආචාර ධර්ම ලෙස හඳුන්වයි.
හරි. ලියලා ඉවර දුවලා පුතාලා ඉන්නවා නම් ඕගොල්ලන්ගේ රේස් සෑන් කරන්න. ලියා ගන්න දුන්නේ මෙන්න මේ ටික. පරිගණකය හොඳින් පරිහරණය කිරීමට අදාළ යහපත් පුරුදු පද්ධතිය පරිගණක ආචාර ධර්ම ලෙස හඳුන්වයි. ඉමල්ෂ ලියාගෙන ඉවරද? ඉමල්ෂ ලියාගෙන ඉවරද? ඉවරයි සර්. හරි මම හිතනවා ඔක්කොම දුවදරුවන් ලියාගෙන ඉවරයිද කියලා. ඉතින් පරිගණක ආචාර ධර්ම ගැන අපි කතා කරා. ඊළඟට අපි කතා කරනවා පුතේ මොනවද මේ පරිගණක ආචාර ධර්ම කියන්නේ? එහෙම නැත්නම් මොනවද මේ පරිශීලකයන් සඳහා ආචාර ධර්ම? මොනවද? එහෙම නැත්නම් මේ නීති මොනවද කියලා අපි ඉගෙන ගන්නට යන්නේ. අපි බලමු පුතේ මේ පරිගණක ආචාර ධර්ම කියන්නේ මොනවද කියලා. ඔයගලන්ගේ මාතෘකාවක් දාලා තියෙන ඔයගලන්ගේ ප්‍රශ්න පිටුවේ පරිගණක ආචාර ධර්ම එහෙම නැත්නම් පරිගණක පරිශීලකයන් සඳහා ආචාර සදාචාරාත්මක නීති පරිගණක පරිශීලකයන් සඳහා සදාචාරාත්මක නීති කියලා ඔයගලන්ගේ මාතෘකාවක් දාලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ පරිගණක ආචාර ධර්ම මොනවද මේ සදාචාරාත්මක නීති කියලා. ඔය තියෙන්නේ පාරේ යදී දකුණු පැත්තෙන් ගමන් කරන්න කහිරින් පාර මාරු වෙන්න ඒවා තියෙන්නේ මහා මාර්ගයේදී. දැන් අපි බලන්න යන්නේ මොනවද මේ පරිගණකයක් භාවිතා කරද්දී අදාළ වන නීති කියලා. හරි. නීති ඔක්කොම 11ක් තියෙනවා. අපි බලමු එකින් එක මේ මොනවද මේ නීති කියලා. හරි. ලියා ගන්න අංක 1. අපි ලිය සාකච්ඡා කරමු පුතේ. ඒක ලේසි. ලියා ගන්න අංක 1. පරිගණක ආචාර ධර්ම එහෙම නැත්නම් මොකද පුතේ? නිල් පාට පෑනෙන්ද සර්? නිල් පාට පෑනෙන්. නිල් පාට පෑනෙන් ලියා ගන්න පරිගණක ආචාර ධර්ම මොනවද කියලා අපි ලියා ගන්න යන්නේ. අංක 1 දාලා ලියා ගන්න. වෙනත් පරිශීලකයන්ට හානි කිරීමට පරිගණකය භාවිත නොකරන්න. වෙනත් පරිශීලකයන්ට හානි නොකිරීමට පරිගණක භාවිතා නොකරන්න. මොකද්ද පුතේ මේ කියන්නේ? පරිගණකය භාවිතා කරන පුද්ගලයාට අපි කියනවා පරිශීලකයා කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ පරිගණක භාවිතා කරලා ඔයගොල්ලෝ පුවත්පත්වල ඒ වගේම ප්‍රවෘත්තිවල අහලා ඇති මෙන්න මේ වගේ දේවල් ගැන. එතකොට විවිධ වූ පුද්ගලයන් සඳහා විශේෂයෙන්ම දේශපාලනයේදී නේද? ඔය දේශපාලන කටයුතු වලදී විවිධ පුද්ගලයන් සඳහා විවිධ පුද්ගලයන්ගේ රූප යොදාගෙන විවිධ වර්ගයේ ඒ චරිතවලට නේද? මේ දේශපාලන චරිතවලට හානි වන ලෙස මේ පරිගණක භාවිතා කරලා එක එක වැඩ කරනවා නේද? එතකොට මූණ ගලවලා වෙන තැනකට දානවා නේද? එහෙම නැත්නම් මොන හරි දෙයක් කියන්න උත්සාහ කරනවා. ඉතින් මේවා අපිට අපේ සමාජ ජාලා වෙබ් අඩවිවල එහෙම නැත්නම් විවිධ කාටුන් වල අපිට මෙන්න මේ වගේ දේවල් අපිට බලා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි පරිගණකයක් භාවිතා කරනවා නම් අන්න ඒ වගේ වෙනත් පරිශීලකයන්ට නේද? වෙනත් පරිශීලකයන්ට හානියක් නොකිරීමට හානියක් නොකර තමයි අපි පරිගණකයේ භාවිතා කළ යුත්තේ. ඉතින් මේ වගේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා පරිගණක භාවිතා කරලා. සර් සයිබර් ප්‍රහාර කියන්නේ ඒ වගේ එකක්ද? නෑ සයිබර් ප්‍රහාර කියන්නේ වෙන වර්ගයක්. මේකෙදිත් ඒක අන්තර්ගත වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ කටයුත්ත ඒ කියන්නේ ඒ දේ ලියාගද්දී අපි බලමු මොකද්ද මේ සයිබර් ප්‍රහාරයක් කියන්නේ කියලා. අංක 2 අනෙක් පරිශීලකයන්ගේ තොරතුරු
අනෙක් පරිශීලකයන්ගේ තොරතුරු. සොරකම් කිරීමට අනෙක් පරිශීලකයන්ගේ තොරතුරු සොරකම් කිරීමට පරිගණක භාවිත නොකරන්න. මෙන්න මේ ගැයිලා අර ඉස්සලා පුතේ කියවුවා සයිබර් ප්‍රහාරයක් ගැන නේද? මේ සයිබර් ප්‍රහාරයක එක් කොටසක්. සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් වෙනත් කෙනෙක්ගේ තොරතුරු සොරා ගැනීම තමයි සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ. මේ සයිබර් ප්‍රහාරවල එක් චූටි කොටසක් තමයි මේ වෙනත් කෙනෙක්ගේ තොරතුරු සොරා ගැනීම. එතකොට මේ වගේ දේවල් වලට තමයි පුතේ සයිබර් ප්‍රහාර කියලා අපි හඳුන්වන්නේ. සයිබර් ප්‍රහාර සයිබර් ඇටැක්ස් කියලා කියන්නේ ගොඩක් ලොකු මාතෘකාවක්. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ වෙනත් කෙනෙක්ගේ තොරතුරු පරිගණකයක් භාවිතා කරලා සොරා ගැනීමක් තමයි ඒ සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ. අනෙක් පරිශීලකයන්ගේ තොරතුරු සොරකම් කිරීමට පරිගණකය භාවිත නොකරන්න. අනෙක් පරිශීලකයන්ගේ තොරතුරු සොරකම් කිරීමට පරිගණකය භාවිත නොකරන්න. තුන්වෙනි කරුණ මේ අපි කතා කරන්නේ පරිගණක ආචාර ධර්ම. එහෙම නැත්නම් පරිගණක සඳහා ඇති සදාචාරාත්මක නීති. ඔන්න වැදගත් කරුණක් තියෙනවා තුන්වෙනි කරුණ. අයිතිකරුගේ අවසරයකින් තොරව අයිතිකරුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ගොනු වෙත අයිතිකරුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ගොනු වෙත ප්‍රවේශ නොවන්න. ඉතින් මේක ඔයගොල්ලන්ටත් පොදුයි නේද? දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් වල අයියලා අක්කලා ඉන්නවා නම් ඒගොල්ලෝ පරිගණක තියෙන්නේ ගෙදරටම එකයි නම් පරිගණක තියෙන්නේ ගෙදරටම එකයි. ඉතින් අයියලා අක්කලා ඉන්නවා. ඉතින් ඕගොල්ලොත් වැඩ කරනවා. හැමෝම වැඩ කරනවා. ඉතින් ඕගොල්ලෝ 6 වසරේනේ. ඉතින් ඕගොල්ලෝ තමයි චූටිම. ඉතින් ඕගොල්ලන්ගේ අයියලා අක්කලා කියනවා මෙන්න මේ ෆෝල්ඩර් එකට එහෙම අත තියන්නේ නැහැ කියලා කියනවා නේද? එහෙම නැත්නම් තාත්තා කියනවා මේ ෆෝල්ඩර් එකකට මේ නැත්නම් මේ මෙතනට යන්න පැත්තටවත් යන්න එපා. නැත්නම් මේකට අත තියන්නවත් එපා කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒ ගොනු වල එහෙම නැත්නම් ඒ ෆෝල්ඩර් වල ඒගොල්ලන්ගේ වැදගත් තොරතුරු අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ගියාට පස්සේ ඕගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ එක එක දේවල් කරන්න යනවා. ඊට පස්සේ එක එක දේවල් කරාට පස්සේ සමහරක් විට ඒ ෆෝල්ඩර්ස් එහෙම නැත්නම් ඒ ගොනු මැකෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගොනු වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වැදගත් ගුණයක් වෙනස් වුණාම ඒ අයියා අක්කා හරි ඒ තාත්තා හරි ලොකු අපහසුතාවයකටපත් වෙනවා. අන්න ඒකයි කියන්නේ අයිතිකරුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ගොනු වෙත ප්‍රවේශ නොවන්න. හතරවෙනි කාරණාව. පුතේ මට අවංකව උත්තරයක් දෙන්න මට ඔයගොල්ලෝ. මම කියවනවා වේගය වැඩිද? නැත්නම් වේගය ඇද්ද? නැත්නම් වේගය මදිද? වේගය ඇති සර්. සර් වේගය ඇති සර්. හරි. හතරවෙනි කාරණාව මට ඉතින් පේන්නේ නැහැ නේ ඔයගොල්ලෝ ලියනවා දැන් සාමාන්‍ය පන්ති ක්‍රමයේදී නේද? ඔයගොල්ලෝ ලියලා ඉවර නම් ටක් ගාලා මුණ දිහා බලනවා. එතකොට මම දන්නවා ලියලා ඉවරයි කියලා.
එහෙම නැත්නම් මට පොතක් දිහා බලපුවම කියන්න පුළුවන් මෙයා ලියලා ඉවරද නැද්ද කියලා. ඉතින් දැන් පේන්නේ නැති ඉඳයි ඇහුවේ. හතරවෙනි කාරණාව. කර්තෘගේ අවසරයකින් තොරව හතරවෙනි කාරණාව කර්තෘගේ අවසරයකින් තොරව කර්තෘගේ අවසරයකින් තොරව හිමිකම් සහිත මෘදුකාංග හිමිකම් සහිත මෘදුකාංග පිටපත් නොකරන්න කර්තෘගේ අවසරයකින් තොරව හිමිකම් සහිත මෘදුකාංග පිටපත් නොකරන්න මේ කියන්නේ පුතේ ඕගොල්ලෝ දැකලා ඇති දැන් පොතපත කියවනවා නම් ඕගොල්ලෝ ඒ වගේම ප්‍රශ්න පත්‍ර එහෙම කරනවා නම් දැන් ඔය පිළිගත්ත දේවල් තියෙන්නේ සතර විභාග ප්‍රශ්න පත්‍ර ඒ වගේම සිසුතරුව ඒ වගේම විදුලක ඒ වගේම ඔය වගේ ප්‍රධාන පෙළේ පොත් තියෙනවානේ. එතකොට මේ පොත් කිසිම අවසරයක් නැතුව ඒ කියන්නේ මේ සතර කියන එක ගමු. සතර කියලා පොත් ප්‍රකාශකයෝ ටිකක් ඉන්නවානේ. එතකොට මේ සතර කියන පොත් ප්‍රකාශකයාගේ අවසරයකින් තොරව මේවා ෆොටෝකොපි ගැසීම, මේවා පිටපත් කිරීම, ඒ වගේම මේවා වෙනත් කාර්යයන් සඳහා භාවිතා කිරීම බරපතල වැරද්දක්. එතකොට මේවා කරොත් එහෙම මේවට එරෙහිව අපිට නඩු පැවරීමේ නඩු පවරන්න පුළුවන්. එතකොට කර්තෘගේ අවසරයේ ඇතිව තමයි ඒ වගේ දෙයක් ෆොටෝකොපි කරනවා නම් එහෙම නැත්නම් කොපි කරනවා නම් එහෙම නැත්නම් ඒවා වෙනත් කාර්යයක් සඳහා යොදවනවා නම් ඒවා කර්තෘගේ අවසරයකින් තොරව තමයි අවසරයක් අරගෙන තමයි ඒ වගේ දේවල් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති ඒ සමහර පොත්වල ගහලම තියෙනවා කර්තෘගේ අවසරයකින් තොරව පිටපත් කිරීම සපුරා තහනම් කියලා ලොකු අකුරෙන් සමහරක් ඒවාවල ගහලා තියෙනවා. සමහර පොත්වල ගහලා තියෙනවා. පිටපත් කිරීම සපුරා තහනම් නේද? එහෙම නැත්නම් වෙනත් වැඩ සඳහා යොමු කිරීම සපුරා තහනම් කියලා ඔය පොත්වල ප්‍රශ්න පත්‍රවල අනිවාර්යයෙන්ම ගහලා තියෙනවා. ඉතින් අන්න එකයි මේ කියන්නේ. මොකද්ද පුතේ? උපුටා ගැනීම. අන්න හරි. උපුටා ගැනීම කරනවා සපුරා තහනම්. අංක 5 අංක 5 ප්‍රකාශන හිමිකම් ප්‍රකාශන හිමිකම් ප්‍රකාශන හිමිකම් නීති සහ ප්‍රතිපත්ති වලට ප්‍රකාශන හිමිකම් නීති ප්‍රතිපත්ති වලට සෑම විටම ගරු කරන්න.
ප්‍රකාශන හිමිකම්. දැන් අපි ඉස්සලා කතා කරා වගේ ප්‍රකාශන හිමිකමක් තමයි මේවා උපුටා ගැනීම, පිටපත් කිරීම නේද? වෙනත් කඩු සඳහා යොදා ගැනීමට කියන එක. එතකොට මේ අපි ලබා ගන්න ප්‍රශ්න පත්‍රයේ හරි පොතේ හරි අනිවාර්යයෙන්ම ගහලා තියෙනවා. එතකොට මේක ප්‍රකාශකයාගේ හිමිකමක්. එතකොට මේ ප්‍රකාශයට අපි ගරු කරන්නට ඕනේ. උපුටා ගැනීම, පිටපත් කිරීම, ඒකම වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්න එපා කියලා දාලා තියෙනවා. එතන සපුරා තහනම් කියලා ගහලා තියෙනවා. එතකොට අන්නේ වාක්‍යයට අපි ගරු කරන්නට ඕනේ. හරි. ඉතින් ඔන්න වගේ පහක් අපි ලියාගත්තා අපේ පොතේ. ඉතින් මේකේ තව තියෙනවා කරුණු පහක් නෙමෙයි කරුණු හයක් තියෙනවා. ඉතින් ඒ කරුණු හයෙන් අපි අපිට මතක තියාගන්න පුළුවන් කරුණු හයක් කරුණු පහක් විතර තව දාගමු. ඒක නිසා මේ සේරම ලියන්න අවශ්‍ය නැහැ. අපිට මතක තියාගන්න පුළුවන් ඒ වගේම මතක තියාගන්නට ලේසි ආචාර ධර්ම ටිකක් අපි ලියාගමු. ඒක නිසා හැම ආචාර ධර්මයක්ම ඕගොල්ලන්ට ලියන්න අවශ්‍ය නැහැ. විභාගෙදී කොහොමත් අහන්නේ ආචාර ධර්ම 5යි වැඩිම වුණොත්. ඒක නිසා මම ඕගොල්ලන්ට ආචාර ධර්ම 10ක් ලියන්න දෙනවා. ඒ 10න් කැමති 5ක් පමණක් ඕගොල්ලෝ මතකයේ තබා ගන්න. ඉතින් මේකේ තියෙන ඔක්කොම ලියන්න හදන්න එපා. 6 වෙන කාරණය. 6 වෙන කාරණය. මම මේ highlight කරන ඒවා ටික විතරක් ලියා ගන්න අනිත් ඒවා ලියන්න එපා. 6 වෙන කාරණය. අන්තර්ජාලය සදාචාරාත්මකව භාවිත කරන්න. අන්තර්ජාලය සදාචාරාත්මකව භාවිත කරන්න. ඔයගොල්ලෝ දන්නව නේද? අන්තර්ජාලයෙන් අපිට විවිධ දේවල් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අර පුතෙක් කිව්වා සයිබර් ප්‍රහාර. අපිට පුළුවන් අන්තර්ජාලය භාවිත කරලා සයිබර් ප්‍රහාර එල්ල කරන්න. එතකොට අන්න ඒ වගේ වැරදි වැඩවලින් අපි වැරදි වැඩ කිරීමෙන් වැළකීලා ඉන්නට ඕන. එතකොට අන්තර්ජාලය කියන එක අපි යහපත් දේවල් වලට විතරක් යොමු කරන්නට ඕන. අන්තර්ජාලය සදාචාරාත්මකව භාවිත කරන්න. අංක 7 අනෙක් පරිශීලකයන්ගේ අනෙක් පරිශීලකයන්ගේ අවසරයකින් තොරව අනෙක් පරිශීලකයන්ගේ අවසරයකින් තොරව අනෙක් පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ස්ක්‍රීන් එක කළුයි. මොකද්ද? ස්ක්‍රීන් එක කළු පාට වුණා. ඔවුන්ගේ පරිගණක සම්පත් ඔවුන්ගේ පරිගණක සම්පත්
ඔවුන්ගේ පරිගණක සම්පත් භාවිත නොකරන්න. අනෙක් පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පරිගණක සම්පත් භාවිත නොකරන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඕගොල්ලන්ගේ ගෙදර පරිගණක කීපයක් තියෙනවා. එකක් තාත්තට, අනිත් එක අයියට, අනිත් එක ඕගොල්ලන්ට. කියලා ඔහොම හිතන්න මේ ගෙදරක තියෙනවා පරිගණක තුනක්. එකක් තාත්තා පාවිච්චි කරන පරිගණකය, අනිත් එක අයියා හරි අක්කා හරි පාවිච්චි කරන පරිගණකය, අනිත් එක ඕගොල්ලන්ගේ පරිගණකය. එතකොට ඕගොල්ලන්ට ඔන්න මුද්‍රණ කටයුත්තක් කරගන්න එනවා. එහෙම නැත්නම් print out වගේක් ගන්න අවශ්‍යතාවයක් වෙනවා. දැන් හිතන්නකෝ දැන් මමත් කියලා තියෙනවානේ නිබන්ධන හම්බෙච්ච නැති කට්ටියට print out දාගන්න කියලා. එතකොට ඔන්න ඔය වගේ අවස්ථාවක් සලකන්න. එතකොට ඕගොල්ලන්ගේ ගෙදර තින්නේ printer එකයි. පරිගණක තුනක් තිබ්බට printer තියෙන්නේ එකයි. එතකොට මේ printerේ සම්බන්ධ කරලා තියෙන්නේ අපේ තාත්තගේ පරිගණකයට. කියලා නිකන් හිතන්න. ඕගොල්ලන්ට මුද්‍රණ කටයුත්තක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ නිබන්ධනයක්, එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයක් print කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් printer එකක් තියෙන එකයි ගෙදරට, ඒක තියෙන තාත්තා ගාව. ඉතින් මේ printerය භාවිතා කරන්න නම් අපි එතකොට කාගෙන්ද අවසරය ගන්න ඕනේ? කාගෙන්ද පුතේ එතකොට අවසරය ගන්න ඕනේ මේක පාවිච්චි කරන්න? තාත්තගේ. හරි. අපේ තාත්තගෙන් එතකොට අපි ඒකට අවසරය අරගෙන තමයි print out එකක් දාගන්න ඕනේ. අන්න ඒකයි මෙතනින් කියන්නේ. අනෙක් පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පරිගණක සම්පත් භාවිත නොකරන්න. මේවා පරිගණක යහපත් පුරුදු. එහෙම නැත්නම් පරිගණක ආචාර ධර්ම විදියට හඳුන්වනවා. ඒ වගේම 8 වෙනි එක ලියා ගන්න. 8 නීති විරෝධී sannivedana හා නීති විරෝධී sannivedana හා නීති විරෝධී sannivedana හා ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කරන්න. නීති විරෝධී sannivedana හා ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කරන්න. සර් මොකද්ද ක්‍රියාකාරකම් පිළිබඳ? පැමිණිලි කරන්න. නීති විරෝධී sannivedana සහ නීති විරෝධී sannivedana හා ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කරන්න. හරි. සර් එච්චරද? නෑ තව තියෙනවා. දැන් ඔක්කොම 9ක් ලියා 8ක් ලියාගත්තා නේද? ඔව් සර්. හරි. 9 වෙනි කරුණ ඔක්කොම 10ක් ලියාගමු අපි 9 වෙනි කරුණ. මං කියද්දිම පුතේ ලියා ගන්න බලන්න. පරිගණක මුරපද
ඉඩ මදි සර්. ඈ ඉඩ මදි. හරි. අනේ ඉතින් ඉඩ තියෙන තැනකින් ලියා ගන්න. ඔතන ඔය රූපයක් තියෙන රූප දෙකක් දාලා තියෙන්නේ. ඒ රූප දෙක මැද්දෙන් හරි ලියා ගන්න කමක් නැහැ. ඒ රූප දෙක මැකෙන්න හරි ලියා ගන්න. ඒ රූප වලට වඩා ලබා දෙන දැනුම වැදගත්නේ. ඒක නිසා ඒ රූප උඩින් හරි ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. පරිගණක මුරපද. පරිගණක මුරපද. ආරක්ෂා කිරීමේ අරමුණින්. පරිගණක මුරපද ආරක්ෂා කිරීමේ අරමුණින්. හෝ පරිගණක මුරපද ආරක්ෂා කර ගැනීමේ අරමුණින්. හෝ මතක තබා ගැනීම සඳහා. පරිගණක මුරපද ආරක්ෂා කර ගැනීමෙන් අරමුණින් හෝ මතක තබා ගැනීම සඳහා. මතක තබා ගැනීම සඳහා. කඩදාසි මත නොලියන්න. පරිගණක මුරපද ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හෝ මතක තබා ගැනීම සඳහා. කඩදාසි මත නොලියන්න. ලීලා ඉවරනා ඉවරයි කියලා කියන්න පුතේ. ලියලා ඉවරයි සර්. අවසාන කාරණාව. අනෙක් පුද්ගලයන්ගේ මුරපද. අනෙක් පුද්ගලයන්ගේ මුරපද. අනෙක් පුද්ගලයන්ගේ මුරපද සහ අනෙක් පුද්ගලයන්ගේ මුරපද සහ වැදගත් ලියවිලි. වැදගත් ලියවිලි. වැදගත් ලියවිලි. වෙනස් කිරීම සඳහා. අනෙක් පුද්ගලයන්ගේ මුරපද වැදගත් ලියවිලි වෙනස් කිරීම සඳහා. වෙනස් කිරීම සඳහා. පරිගණක භාවිත නොකරන්න. මුරපද වැදගත් ලියකියවිලි වෙනස් කිරීම සඳහා. පරිගණක භාවිත නොකරන්න.
මේ කියපු දේවල් ලියලා ඉවර දුවලා පුතාලා ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ රේස් හෑන්ඩ් කරන්න. ලියලා ඉවර නම් ඕගොල්ලන්ගේ රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. හරි බොහොම හොඳයි. සමාධි සංදීපනී මම වාගේ ටියුට් එක දැක්කා. බොහොම හොඳයි. හරි. අපේ පාඩමේ මේ විද්‍යාගාර පරිගණක විද්‍යාගාර තුල පිළිපැදිය යුතු ආචාර ධර්ම පාඩමේ අවසාන කොටසට තමයි දැන් අපි පිවිසෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ පරිගණක ආචාර ධර්ම ගැන කතා කරද්දී ඕගොල්ලන්ගේ විභාගෙදී අහන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක්. පරිගණක ආචාර ධර්ම යනු මොනවාද? නේ පරිගණක ආචාර ධර්ම යනු කුමක්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේම පරිගණක ආචාර ධර්ම එහෙම නැත්නම් පරිගණක සඳහා සදාචාරාත්මක නීති 5ක් දක්වන්න. එතකොට ඔන්න ඔය වගේ දේවල් ඕගොල්ලන්ට ලියන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. ඒ වගේම පුතේ දැන් අපි කතා කරනවා පරිගණක විද්‍යාගාරය තුල නේද? පරිගණක විද්‍යාගාරය කියන්නේ හරිම පිරිසිදුවට තබා ගන්න ඕන තැන. ඒ වගේම හරිම ආචාරශීලීව නේද? ඉන්න ඕන තැනක් තමයි පරිගණක විද්‍යාගාරය තුල කියන්නේ. එතකොට අපේ ඊළඟ මාතෘකාව අපි ළඟට කතා කරන්න යන්නේ පරිගණක විද්‍යාගාරය තුලදී පිළිපැදිය යුතු ආචාර ධර්ම ගැන. එතකොට අපි පරිගණක ආචාර ධර්ම ගැන ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යනවා පරිගණක විද්‍යාගාරය තුලදී පිළිපැදිය යුතු ආචාර ධර්ම ගැන. ඉතින් දැන් පෑන චුට්ටක් පැත්තකින් තියලා මම කියන දේ විතරක් අහගන්න. පෑන චුට්ටක් පැත්තකින් තියලා මම කියන දේවල් විතරක් චුට්ටක් අහගන්න. ඔව්. මෙතන ලස්සනට ඕගොල්ලන්ගේ අච්චු පොතේ දාලා තියෙනවා පරිගණක විද්‍යාගාරයේ තුල භාවිතා කරන අපි කියලා. ඒ කියන්නේ පරිගණක විද්‍යාගාරයේ තුලදී අපි පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවද කියලා අපි කතා කරන්නට යන්නේ. ඉතින් පුතේ මේක ඕගොල්ලෝ දැනට ලියා ගන්න එපා. අපි ඉස්සල්ලා කතා කරමු මොනවද මේ පරිගණක විද්‍යාගාරය තුලදී අපි පිළිපැදිය යුතු ආචාර ධර්ම කියලා. හරි. ලියා ගන්න අවශ්‍ය නැහැ. බලා ගන්න මොකද්ද මේ මං කියන්නේ කියලා. අංක 1 දාලා තියෙනවා. අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිතා කළ යුතුය. අංක 1 දාලා තියෙනවා. අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිතා කළ යුතුය. මොකද්ද මේ කියන්නේ? අපි පරිගණකය භාවිතා කරද්දී හයියෙන් සින්දු දාලා නම් නේද? එහෙම නැත්නම් කෑග ගහ අපි පරිගණකය භාවිතා කරනවා නම් ඒක නොකළ යුතු දෙයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිතා කළ යුතුයි නේ. ඉතින් අපිට සද්දේ හරි හයියෙන් අහන්න ඕන නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න හෙඩ්ෆෝන් එකක්. හිස් බානුව කියලා තියෙන්නේ. අන්න ඒ වගේ හිස් බානුවක් හරි හෙඩ්ෆෝන් එකක් හරි භාවිතා කරන්න. එහෙම නැත්නම් හෑන්ඩ් ෆ්‍රී එකක් භාවිතා කරන්න. ඔයගලන්ට සද්දෙන් අහන්න ඕන නම් හෑන්ඩ් ෆ්‍රී එකක් භාවිතා කරන්න. එතකොට අනිත් කට්ටියට මේ සද්දය ඇහෙන්නේ නැහැ. ඒතර ඔයගලන්ට විතරයි මේ සද්දය ඇහෙන්නේ. ඉතින් ඔයගලන්ට විතරක් ඒ දේ අහන්න පුළුවන්. එතකොට මේ සද්දය අපි අපේ ස්පීකර්ස් වලින් දාන සද්දය අනිත් කට්ටියට බාධාවක් වෙන්න පුළුවන්. එතකොට අනිත් කට්ටියට බාධාවක් නොවන ලෙස තමයි අපි පරිගණකය භාවිත කරන්න ඕනේ. දෙවන කාරණාව. අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරයෙන් මැදිහත් වීම නොකළ යුතුය. ඔව්. දැන් අපි පරිගණක විද්‍යාගාරයේ ළමයි 20ක් විතර ඉන්නවා කියලා හිතන්න. එතකොට ඔයාගේ හොඳම යාළුවා. ඔයාගේ හැබැත්තේනේ හොඳම යාළුවා සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට එයා ලස්සන චිත්‍රයක් ඇඳලා නේද? ඒක පාට කරන්න හදනවා. ලස්සන චිත්‍රයක් ඇඳලා පරිගණකයෙන් ලස්සන චිත්‍රයක් ඇඳලා
ඒක පාට කරන්න හදනවා. ඉතින් ඔයා මොකද කරන්නේ? ඔයා ඒ යාළුවා ගාවට ගිහිල්ලා මේ ගහ කොළ පාටින් පාට කරොත් ලස්සනයි. මේ බල්ලා කළු පාටින් පාට කරොත් ලස්සනයි. නේද? මේ දියැල්ලේ මෙන්න මෙතනින් මේ දියැල්ල දැම්මොත් හොඳයි. නේද? මෙන්න මෙතනින් කුරුල්ලෙක් ඇන්දොත් හොඳයි කියලා එක එක දේවල් කියලා මේ මිනිස්සයාව නේද? ඒ යාළුවව අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් මෙහෙම කරන්න. ඒ ළමයා චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නවා. ඉතින් ඔන්න ඒ ළමයාට ටීචර් කතා කරලා එහෙම නැත්නම් ඒ ගුරුවරයා කතා කරාට පස්සේ මේ ළමයා ගුරුවරයා ගාවට යනවා. ඉතින් ඔයා මොකද කරන්නේ? ඒ චිත්‍රයේ ලස්සන හින්දා ඔයත් ඒ චිත්‍රයට තවත් අනම්මනම් දේවල් කරන්න යනවා. නේ? තවත් ඒ චිත්‍රය තවත් ලස්සන කරන්න යනවා. එතකොට මේ වගේ දේවල් නොකළ යුතු දේවල්. නේ? ඔයා ඒ චිත්‍රය වෙනස් කරනවා නම් ඔයා ඒ යාළුවාට කියන්න ඕනේ යාළුවා මේ චිත්‍රය මම වෙනස් කරනවා. මේක මේ විදිහට આવොත් තවත් ලස්සනයි. ඒක මම වෙනස් කරාට කමක් නැද්ද? කියලා මම අහනවා. ඒවා තමයි පුතේ පරිගණක විද්‍යාගාරය තුල යහපත් පුරුදු. එතකොට ඒ යාළුවා කිව්වොත් හරි කමක් නැහැ ඒක වෙනස් කරන්න. ඔයාට කැමතිද වෙනස් කරන්න කියලා කිව්වොත් විතරක් වෙනස් කරන්න. නැතුව බලෙන් ගිහිල්ලා අනවසරයේ මැදිහත් වීමක් කරලා ඒ දේවල් කරන්න යන්න එපා. තුන්වෙනි කාරණාව. අන් අයගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීමෙන් හා උපුටා ගැනීමෙන් වළකින්න. මෙන්න මේක වැදගත් කාරණාවක්. දැන් ඔන්න ඕගොල්ලන්ට ටීචර් කියනවා පරිගණක විද්‍යාගාරේ නැත්නම් ICT පීරියඩ් එකේදී ටීචර් කියනවා ඕගොල්ලන්ට සීගිරිය ගැන රචනාවක් ලියන්න කියලා. පරිගණකයේ භාවිතා කරලා සීගිරිය ගැන ලස්සන රචනාවක් ලියන්න පින්තූරත් සහිත ලස්සන රචනාවක් ලියන්න කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? ඕගලන්ට සමහරක් විට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ එහා පැත්තේ යාළුවා ඒක ලස්සනට හදලා නේද? සීගිරියේ ලස්සන ෆොටෝ එකක් උඩට දාලා එතකොට සීගිරිය ගැන විස්තර ටිකක් එයා හොයලා ඔයා ඩොකියුමන්ට් එකක් හදාගෙන යනවා. එතකොට ඔයා ඒ දේවල් රහසේ බලලා ඒවා කොපි කරලා ඔයා කරපු එකක් විදිහට ලබා දෙන එක නොකළ යුතු දෙයක්. අන්න ඒ වගේ ලිපි රහසේ බැලීමෙන් හෝ ඒවා උපුටා ගැනීමෙන් වැළකිය යුතුයි. ඕගලන්ට දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඕගලන්ගේ ටීචර්ගෙන් ගිහිල්ලා අහන්න. ටීචර් මම මේක කරන්න දන්නේ නැහැ මට කියලා දෙන්න. ඉතින් ඕනම ගුරු භවතෙක් ඉන්නේ නොදන්නා දේවල් ළමයින්ට කියා දෙන්න. ඉතින් ඒ ගුරු භවතාවට ගිහිල්ලා කියන්න ටීචර් මට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මට කියලා දෙන්න. කියලා කිව්වට පස්සේ ඒ ගුරුවරයා ඔයාට අනිවාර්යෙන් ඒක කියලා දෙවි. අනිත් කාරණාව තමයි මුදල් ගෙවා භාවිත කළ යුතු මෘදුකාංග. හරිද? මුදල් ගෙවා භාවිත කළ යුතු මෘදුකාංග එසේ නොකොට වංචනික ලෙස භාවිතා කිරීම හෝ පිටපත් කිරීම නොකළ යුතුය. දැන් හොඳම උදාහරණය මෙහෙම කියලා හිතන්න. දැන් මේ Zoom map එක නේද? අපි ඕගොල්ලෝ දන්න මේ Zoom map එක මිලදී ගන්නවා නම් රුපියල් 2490ක් වගේ ගාණක් වෙනවා. හරිද? දැන් ඕගොල්ලන්ට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මට තමයි ප්‍රශ්නේ. දැන් මම හැම මාසෙම Zoom කියන ආයතනයේට මම හැම මාසෙම රුපියල් 2400ක් ගෙවලා මේ පැකේජ් එක මිලදී ගන්නවා. එතකොට මේක මුදල් ගෙවා භාවිතා කළ යුතු මෘදුකාංගයක්. එතකොට මම මොකද කරන්නේ? මට හැම මාසෙම මුදල් කරන්න බෑ කියලා මම වංචනික ලෙස මේ දේ කරගන්නවා. මුදල් ගෙවන්නේ නැතුව කොහොම හරි මුදල් ගෙව්වා හා සමාන වෙන විදිහට වෙනත් මොකක් හෝ ක්‍රමයක් යොදාගෙන නේද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට බොරු ලියවිල්ලක් ඉදිරිපත් කරලා වංචනික ලියවිල්ලක් ඉදිරිපත් කළා මම මෙහෙම සල්ලි ගෙව්වා මට සූම් මෘදුකාංගය දෙන්න කියලා වංචනික ලෙස ඒගොල්ලන්ට ඉදිරිපත් කරලා මම සූම් මෘදුකාංගය ගන්නවා. එතකොට මෙන්න මේ වගේ වංචා කරලා මෙන්න මේ වගේ මෘදුකාංග පිටපත් කරන එක වංචනික ලෙස භාවිතා කිරීමට නොකළ යුතුයි. ඉතින් අපි හැම මාසෙම මුදල් ගෙවලා ගන්න ඕන නම් ඉතින් හැම මාසෙම මුදල් ගෙවලා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේවා මේ Zoom කියන මෘදුකාංග ව්‍යාජ ලෙස පිටපත් කිරීමෙන් වළකින්නට ඕනේ.
නේද? දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් උසස් පෙළ කරන දරුවෝ ගැන හිතන්න. උසස් පෙළ කරන අයියලා අක්කලා ගැන හිතන්න. එතකොට මේ උසස් පෙළ කරන අයියලා අක්කලාට ඒගොල්ලන්ගේ පාඩම් මාලාවල් ඒගොල්ලන්ගේ සර්ලා ටීචර්ලා ඒගොල්ලන්ට දෙන්නේ CD එකක් දීලා. CD එකට හෝ DVD එකට රයිට් කරලා තමයි ඒගොල්ලන්ගේ පාඩම් මාලාවල් සහ ඊට අදාළ වන ද්‍රව්‍ය CD එක හෝ DVD එක රයිට් කරලා තමයි ඒගොල්ලන්ගේ අතට ලැබෙන්න සලස්සන්නේ. අපි දැන් ඕගොල්ලන්ට නිබන්ධන දෙන්නේ. අන්න ඒ නිබන්ධන දෙනා වගේ සමහර උසස් පෙළ ගුරුවරු ඒගොල්ලන්ට කියන්න ඕන දේවල් සහ ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් DVD එකට රයිට් කරලා දෙනවා. එතකොට ඒ CD එක හෝ DVD එක අපි සල්ලි දීලා තමයි ගන්න ඕනේ. එතකොට දැන් ඔන්න ළමෙක් සල්ලි දීලා ඒ DVD එක ගත්තා. එතකොට මෙයා මොකද කරන්නේ? මේ DVD එක වංචනික ලෙස පිටපත් කරලා එහෙම නැත්නම් වංචනික ලෙස රයිට් කරලා පිටපත් කරලා ඊට වඩා වැඩි ගාණකට මෙයා අලෙවි කරනවා මේ DVD එක. එතකොට මෙන්න මේ වගේ නරක වැඩ මෙන්න මේ වගේ වංචනික ක්‍රියාවන් නොකළ යුතුය. ඒවා හදිස්සියේ අහු වුණොත් අනිවාර්යයෙන්ම පොලිසිය විසින් ඕගලන්ට නඩු පවරනවා. ඒ කරපු කෙනාට අනිවාර්යයෙන්ම නඩු පවරනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් පුතේ අපි නොකළ ඉන්න වැඩ බලා නොකළ ඉන්න ඕනේ. ඊළඟ කාරණාව පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු නොකළ යුතුය. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ පරිගණක උපාංග සතියකට පාරක්වත් මේවා අලුත් වැඩියා කරන්න ඕනේ. එහෙම නැත්නම් දූවිලි පිහ දාලා නේද? මේවා ලස්සනට තියාගෙන ඉන්න ඕනේ සතියකට පාරක්වත්. ඉතින් මේ පරිගණක උපාංග පිරිසිදු කිරීමේදී එහෙම නැත්නම් මේ පරිගණක උපාංග අලුත් වැඩියා කිරීමේදී අපි ගුරු භවතෙක්ගේ අනුදැනුම ඇතිව තමයි ඒක කරන්නට ඕනේ. අපි ගෙදරදී නම් ගෙදර පරිගණකයක් දැන් බලන්න දැන් පරිගණකය දිහා බලද්දි පේනවා මේ පරිගණකයේ උඩ ඕගොල්ලන්ගේ නම ලියන්න පුළුවන් තරමට දූවිලි බැඳිලා ඇති. ඒ දේවල් කරන්න එපා. ඒවා සතියකට පාරක්වත් පුතේ හොඳ රෙදි කෑල්ලක් අරගෙන හොඳ වියලි රෙදි කෑල්ලක් අරගෙන පිහ දාලා දාන්න දූවිලි ටික. ඒක ලොකු වැඩක් නෙමෙයි දූවිලි ටික පිහ දාලා දාන්න. එතකොට මේවා දූවිලි පිහ දානවා නම් අනිවාර්යයෙන්ම වැඩිහිටි කෙනෙකුගේ අනුදැනුම ඇතිව තමයි මේ දේ කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඔයගලන්ට කරන්ට් එක වැදිලා එහෙම නැත්නම් මේ උපාංග වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ නිසි උපදේශයකින් තොරව මේ දේවල් කරන්න එපා කියලා. ඊළඟ කාරණාව ගුරු භවතුන්ගේ අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය භාවිතා නොකළ යුතුය. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අන්තර්ජාලයට ගිහිල්ලා මොන හරි වෙබ්සයිට් එකකට හරි නැත්නම් මොන හරි කාර්යයක් ඔයගොල්ලෝ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ බව ගුරුවරයා දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒ ගුරුවරයාව දැනුවත් කරලා තමයි ඔයා අන්තර්ජාලයට ගිහිල්ලා ඔයාගේ ඒ අන්තර්ජාලය කරන්න ඕන වැඩ කටයුතු ටික කරගන්න. එතකොට ගුරුවරයෙක්ගේ අධීක්ෂණයකින් තොරව අන්තර්ජාලයට පිවිසෙන්න එපා. අන්තිම කාරණාව ගුරු භවතුන්ගේ උපදෙස් වලින් තොරව පරිගණකයේ තුල ස්ථාපිත කිසිම වැඩසටහනක් මකා දැමීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය. ඔව් මේක ඊටමත් වැදගත් කාරණාවක්. එතකොට ගුරු භවතුන් මේ පරිගණක විද්‍යාගාරයේ අදාළ ගුරු භවතා මේ පරිගණක වලට යම්කිසි වැඩසටහන් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර්ස් දාලා තියෙන්නේ එයාගේ මොකක් හරි වැඩකට අත්‍යවශ්‍ය වැඩකට වෙන්න පුළුවන් නේද? ළමයින්ගේ එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අයියලා අක්කලාගේ අත්‍යවශ්‍ය වැඩකට වැඩසටහනක් ඉන්ස්ටෝල් කරලා එහෙම නැත්නම් ස්ථාපනය කරලා තියෙන්න පුළුවන්. එතකොට ඒ ගුරුවරයා නොදන්වා ඒවා මකා දැමීම හෝ ඒවා වෙනස් කිරීම අපි නොකළ යුතුය. ඉතින් මෙන්න මේ වගේ දේවල් කිහිපයක් පුතේ අපි කතා කරා අද දවසේදී. ඉතින් අපි පරිගණකයක් හරි හැටි ෂට් ඩවුන් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් පරිගණකයක් ක්‍රියාවිරහිත කරන්නේ කොහොමද? ඒ වගේම පරිගණක ආචාර ධර්ම කියන්නේ මොනවද? එතකොට පරිගණක ආචාර ධර්ම අපි 10ක් ඉගෙන ගත්තා. ඒ 10න් අපි 5ක් විතර මතක තියාගත්තා නම් හොඳටම ඇති. ඒත් එක්කම අපි අවසානයේදී කතා කරා පරිගණක ආචාර ධර්ම. එහෙම නැත්නම් පරිගණක විද්‍යාගාරයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම ටිකක් ගැන
අපි කතා කරා. ඉතින් මෙන්න මේ වගේ දේවල් පුතේ ඕගොල්ලෝ දැනගෙන සින්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ දේවල් අපි ඉගෙන ගත්තට විතරක් මදි. මේ වගේ දේවල් අපි ප්‍රායෝගිකව කරන්නටත් ඕනේ. ඉතින් මම දන්නවා මගේ 6 වසර දුවලා පුතාලා නම් නරක වැඩ කරන්නේ කියන දේ විතරයි කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ හොඳ පුරුදු අපි ඉගෙනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි පරිගණක විද්‍යාගාරය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම ගැන අපි කතා කරා. ඉතින් මම තව සුළු මොහොතකින් මේ අපි කතා කරපු දේවල් වල ස්ක්‍රීන්ෂොට් එකක් මම වෙනවා අපේ WhatsApp group එකට. ඉතින් ඕගොල්ලෝ ඒ ටික ලියා ගන්න ඕනේ. ඕගොල්ලන්ගේ පරිගණක විද්‍යාගාරය තුලදී පිළිපැදිය යුතු ආචාර ධර්ම යටතේ ඒ අපි ඉස්සෙල්ලා කතා කරපු දේවල් ටික ඕගොල්ලෝ යටින් යටට ලස්සනට පිළිවෙලට 1 2 3 දාලා ලියා ගන්නට ඕනේ. ඉතින් පරිගණක විද්‍යාගාරය තුලදී පිළිපැදිය යුතු ආචාර ධර්ම අපි දැන් කතා කරා. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් එවනවා මම ඕගොල්ලන්ගේ WhatsApp group එකට. ඒ ටික බලලා ඕගොල්ලෝ එකින් එක ලස්සනට පියවරෙන් පියවර ලියා ගන්න. එහෙනම් අද අපේ අවුරුදු සතියේදී නිමාඩුවක් ලබා දුන්නා. ඒ නිමාඩුව ලබා දීම වෙනුවෙන් තමයි මේ ICT අතිරේක පන්තිය මම අද දින දැම්මේ. ඉතින් අපි සුපුරුදු පරිදි ලබන අඟහරුවාදා සවස් 3ට හම්බ වෙමු. ඒ හම්බුණාට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන උතේ පරිගණක භාවිතයේදී අනුගමනය කළ යුතු නිවැරදි ඉරියව්. අපි පරිගණකයක් භාවිතා කරනවා නම් නිවැරදි ඉරියව් භාවිතා කරන්නට ඕනේ. නේද? ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකට මෙහෙම S2 ලං කරගෙන ඉන්න හොඳ නැහැ. S වලට හොඳ නැහැ. ඒක වැරදි. එතකොට පුටුවක ඉඳන් ඉන්නවා නම් ඒ පුටුවේ මෙහෙම කොන්දෙන් ඉඳන් ඉන්න හොඳ නැහැ. හරියට ඒ පුටුව හේතු වෙන ප්‍රදේශයට ඕගොල්ලන්ගේ කොන්ද හේතු කරලා ඕගොල්ලන්ගේ කොන්ද ඍජුව තබාගෙන තමයි පරිගණකයේ ඉන්නට ඕනේ. ඉතින් එහෙම කරේ නැත්නම් විවිධ ලෙඩ රෝග වලට ඕගොල්ලෝ භාජනය වෙනවා ඕගොල්ලෝ නොදැනීම. ඉතින් මේවා අපි පොඩි කාලේ ඉඳන්ම අඳුනා ගන්නට ඕනේ. අඳුනා ගන්න විතරක් මදි ඒවා හරියට පිළිපැදින්නත් ඕනේ. ඉතින් අපි බලමු පරිගණකයක් භාවිත කරනවා නම් ඒ පරිගණකයේ භාවිතා කරන්න ඕන නිවැරදි ඉරියව් ටිකක් තියෙනවා. ඒ ඉරියව් ටික අපි ලබන සතියේ අඟහරුවාදා සවස් 3ට සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ ඔයගලන්ට මම දැක්කා සමහර දුවා දරුවන් වරින් වර පන්තියට සහභාගී වෙනවා. මම හිතන්නේ නෙට්වර්ක් ප්‍රශ්න නිසා මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ දරුවන්ට පුළුවන් ඒගොල්ලන්ට වීඩියෝ එක අවශ්‍ය නම් මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉතින් ඒ WhatsApp පණිවිඩය යොමු කරන දරුවන්ට පමණයි මම මේක යොමු කරන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් කැමති නම් WhatsApp ඔස්සේ මේ වීඩියෝ එක ලබා ගන්න. එහෙනම් පුතේ සටහන් ටික සම්පූර්ණ කරගන්න මම ස්ක්‍රීන්ෂොට් එකක් එවනවා. ඒක බලලා සටහන් ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් මම අදට ICT පන්තිය නතර කරනවා. එහෙනම් අපි ලබන අඟහරුවාදා සවස් 3ට හම්බෙමු. එහෙනම් දුවල පුතාලට ආයිබෝවන් සුබ දවසක්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. අයුබෝවන් සර්. ආයිබෝවන් සර්.